එහෙනම් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. කවුරුත් ඒ සඳහා සූදානම් වෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ස්සවන කාලෝ අයං බදන්තා ධම්ම ස්සවන කාලෝ අයං බදන්තා ධම්ම ස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සච්චේ ලබ්හේත නිපකං සහායං සද්ධින් චරං සාධු විහාරි ධීරං අභිභුය සබ්බානි පරිස්සයානි චරේය තේනත්ත මනෝ සතිමාති සාදු සාදු සාදු. පින්නතුනි අද සාකච්ඡාවට භාජනය කරන්න අපි අදහස් කළේ කග්ගවිසාන සූත්‍රය. මේ කග්ගවිසාන කියලා කියන්නේ කඟ වේන අඟ කියන අදහසින් කඟ වේන අඟක්සේ එකලාව වාසය කරන්නයි කියලා මෙහි හැමතැනම සඳහන් වෙනවා. ඒ කියන්නේ කඟ වේනගේ එක හිස මැද තියෙනවා අඟක්. ඒ අඟ වගේ හුදෙකලාව තනි අඟක් සාමාන්‍යයෙන් අං දෙකක් පිහිටනවනේ සත්තුන්ට. එහෙම නැතිව එකක් විදියට වාසය කරන්න කියන සූත්‍රය තමයි මේ සූත්‍රයේ තේමාව. මේ සූත්‍රය තියෙන්නේ උද්දක නිකායේ පැරණිම දේශනා අතර තියෙන සූත්‍ර නිපාතය කියලා තියෙනවා. උද්දක නිකාය තමයි මේ තියෙන්නේ. එතනින් ගියාම සුත්ත නිපාත පාළි කියන එකට සුත්ත නිපාතයේ තියෙනවා උරග වග්ගය කියලා පළමුවෙනි වග්ගය පළමුවෙනි පරිච්ඡේදය. එහි තියෙන තුන්වෙනි සූත්‍රය තමයි මේ කග්ගවිසාන සූත්‍රය. ඊට පස්සේ මේ සූත්‍රයට අදාළව තියෙනවා මෙන්න මේ වගේ අටුවා කතා කිහිපයක්. ඒ අටුවා කතා වලින් එකක් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අටුවාවක් කියලා කියන්නේ සූත්‍රයට දීලා තියෙන අර්ථකථන. මේ අර්ථකථන පාලියට පරිවර්තනය වෙනවා පස්වෙනි සියවසේ විතර මුලින් සිංහල භාෂාවෙන් ලියලා.
ඉතින් ඒ අටුවා වලින් එකක් තමයි මේ අද මේ කුද්දක නිකායේ අටුවාව විදියට තියෙන්නේ. ඒ අටුවාවල තියෙනවා නොයෙකුත් මේ සූත්‍ර විස්තර කෙරෙන ක්‍රම. එයින් එකක් අද අපි සාකච්ඡාවට පාත්‍ර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අටුවා කියවන්න ඔයත්තන්ට අන්තර්ජාලය හරහා පුළුවන් මේ tipitaka.org කියන එකට ගිහිල්ලා හැබැයි සිංහලෙන් නෙමෙයි පාලියෙන් තියෙන්නේ. ඒකේ තෝරගන්න ඕනේ මේ මෙන්න මෙතන අපිට තියෙනවා එක එක භාෂාවල් තෝරගන්න. දැන් මම කියන්නම්කෝ. මෙහෙම තමයි වෙබ්සයිට් එක tipitaka.org කියලා තියෙනවා. ඒකේ අපිට ඕනනම් ත්‍රිපිටකයේ තියෙන software එකක් install කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ others කියලා තියෙනවානේ other scripts කියලා. ඒකේ දීලා තියෙනවා සිංහල ස්ක්‍රිප්ට් එක සිංහල භාෂාව. ඒකෙන් ඒකට ගිහිල්ලා සිංහල තෝරගත්තාම අපිට ඒක ඇහෙනවා. මේ ඒක හොයාගන්න පුළුවන් වෙනවා. ඇහෙනවද? දැන් අපි සූත්‍රය දෙමු. දැන් බලන්න සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං අවිහෙටයන් අඤ්ඤතරම්පි තේසං නපුත්ත මිච්ඡේය කුතෝ සහායං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ පළමුවෙනි ගාථාව තමයි සබ්බේසු භූතේසු සියලු සත්වයන් කෙරෙහි නිධාය දණ්ඩං දඬු මුගුරු බහා තබා අවිහෙටයන් ඒ සියලු සත්වයන් කෙරෙහිවත් වෙහෙස නොකරන්නේ අඤ්ඤතරම්පි තේසං ඒ අඤ්ඤතරම්පි තේසං කියන්නේ ඒ සියලු සත්වයන්ගෙන් එක්කෙනෙකුටවත් අඤ්ඤතරම්පි අවිහෙටයන් ඒ කිසිම කෙනෙක්ට වෙහෙසක් දෙන්නේ නැතුව දඬු මුගුරු තියනවා කියන්නේ කාට හරි වෙහෙසක් දෙනවා කියන එක. එහෙම නොකර න පුත්ත මිච්ඡේය කුතෝ සහායං. එතකොට තනි වූයේ එක පුත්‍රයෙකුත් නොකැමැති වන්නේය. න පුත්ත මිච්ඡේය. එක පුතෙක්වත් තමන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ගේ පුතාවත් ඇවිල්ලා උදව් කරන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. කුතෝ සහායං. යහළුවෙකු පතන්නෙත් නැහැ. ඒ කියන්නේ පුතෙක්වත් තමන්ට උදව් කරන්න ඕනේ නැහැ කියලා හිතාගත්තාම යහළුවෙක් සහායට පතන්නෙත් නැහැ. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. කඟ වේ නඟක් විදියට එකලාප වාසය කරන්න කියලා එතන තියෙනවා. මෙතන මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන්නේ ඒකෝචරේ තනිව වාසය කරන්න කග්ග විසාන කප්පෝ කඟ වේන අඟකට සමානව කප්පෝ කියන්නේ කැපයි කියන එක ඒ කඟ වේන අඟකට සමානව තනිව වාසය කරන්න කියන එක මේ මේක ටිකක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් තර්ක කරන අයට හිතන්න පුළුවන් ඉතින් පුතෙක් ඉන්න එක හොඳයිනේ යාළුවෙක් ඉන්න එක හොඳයිනේ කියලා. ඒ තර්කය හිතින් ඉවත් කරගෙන කල්පනා කරන්න සාමාන්‍යයෙන් තියෙන අර්ථය තමයි කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැති කෙනාට යහළුවෙක් Taman ළඟ ඉන්න ඕනේ කියලාවත් බලාපොරොත්තු වෙන්න ඕන නැහැ. ඒක පිළිබඳව සඳහන් වෙන කතන්දර ගොඩක් අටුවාවේ දීලා තියෙනවා. ඒ නිසා තමයි අපි අටුවාවට යා යුත්තේ. හැබැයි අටුවාවට යන්න කලින් මේ ගාථා ටික අපි තේරුම් ගන්නට බලමු. මෙතන මේ ගාථාව තේරුණාද? ඒ ගැන ගැටලුවක් තියෙනවද? හොඳයි. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා ස්නේහන්වයං දුක්ඛමිදං පහෝති ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ බලන්න
සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා. සංසග්ගයක් එකතු වීමක් තිබුණොතින් ඒ කියන්නේ කවුරු හරි මුණ ගැහුණොතින් ඇසුරු කරවතින් මෙතන තේරුම ගන්න සංසග්ග ජාතස්ස ඇසුර නිසා භවಂತಿ ස්නේහා සෙනෙහස උපදී. ඇසුරු කරාට පස්සේ තමයි මේ සෙනෙහස කියන එක උපදින්නේ. ස්නේහන්වයන් ඒ සෙනෙහසේ හේතුවෙන් සෙනෙහස අනුව ගියහම දුක්ඛං ඉදං පහෝති. මේ ඉදං දුක්ඛං මේ දුක හට ගන්නවා. මේ දුක ඒ සෙනෙහස නිසා බැඳීම නිසා අපිට දුකක් හට ගන්නවා. බැඳුණු නිසා මේ විදියට දේවල් වෙන්න ඕනේ කියලා හිතනකොටම දුක හට ගන්නවා. ඊළඟට කියනවා ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ. පෙක්ඛමානෝ කියලා කියන්නේ බලන්න කියන එක. ස්නේහජං සෙනෙහසින් උපදින ආදීනවය. එහි ආදීනවය සෙනෙහස ඒ දෝෂය දැකලා සෙනෙහස කියන එක හරහා අපිට ස්නේහජං කියන්නේ සෙනෙහස නිසා උපදිච්ච කියන අදහස. එහි ආදීනව දැකලා පෙක්ඛමානෝ දැකලා ඒකෝචරේ තනිව වසන්න කග්ග විසාන කප්පෝ. කංග වේන අඟක්සේ තනිව වසන්න. ඊළඟට කියනවා මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ හාපේති අත්තං පටිබද්ධ චිත්තෝ. ඒතං භයං සන්තේව පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. එතකොට සිංහල තේරුම දිහා බලන්න. මිත්තේ සුහජ්ජේ මිත්තේ කියලා කියන්නේ මිත්‍රයෝ සුහජ්ජේ කියන්නේ සුහදාය. අනුකම්පමානෝ ඒ අයට දයාව අනුකම්පාව පවත්වනකොට හාපේති අත්තං. අත්තං කියන්නේ Tamanට තියෙන යහපත හාපේති. ඒක නැති වෙලා යනවා නැසෙනවා. හාපේති කියන්නේ නැසෙනවා. පටිබද්ධ චිත්තෝ හේතුව තමයි ඒ අය පිළිබඳව බැඳීමක් අපි තුල ඇති වෙන නිසා. යාළු මිත්‍රයෝ එක්ක සුහද වෙන්න ගියහම මේ හුදකලාව ඉන්න කෙනෙක් තමයි මෙහෙම කල්පනා කරන්නේ. නිකම් මේ ගෙවල් වල වාසය කරන කෙනෙක් නෙමෙයි. හුදකලාව ඉන්න කෙනාට යාළුවෝ හදාගන්න ගියහම යාළුවෝ හින්දා ලැබෙන ලෙඩ ගොඩක් තියෙනවා. එහෙම ලෙඩවලට හිත යොදන්නේ නැතුව ඉන්න නම් මේ වගේ අධිෂ්ඨානයක් ඇති වෙන්න ඕනේ. යාළුවෝ මිත්‍රයෝ සුහදයට අපි අනුකම්පා කරන්න ගියාම අපිට අනර්ථයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද හේතුව තමයි පටිබද්ධ චිත්තෝ. සිත ඒ පටිබද්ධ වෙන්න පුළුවන්. බැඳෙන්නට පුළුවන්. ඒ බැඳෙන එක හේතු කොටගෙන අපිට අනර්ථයක් වෙන්නට පුළුවන්. අපි දුක් වෙනවා යාළුවන්ට කරදරයක් වුණාම. අපි අපේ ඇඟට පතට ඒක දැනෙනවා මොකක් හරි කරදරයකදී. එහෙම නිසා අපි උත්සාහ කරන්න ඕනේ ඒ යාළුවෝ කියන අයත් බැහැර කරන්න. ඉතින් ඒතම් භයං සන්තවේ පෙක්ඛමානෝ මිත්‍ර සන්තවේහි මේ බය දැකලා සන්තවේ මිත්‍ර සන්තවේහි යාළුවෝ ආශ්‍රය කරන එකේ ඒතම් භයං මේ බය දැකලා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. තනිව වාසය කරන්න කඟ වේන අඟක් වගේ. ඊළඟට වංසෝ විසාලෝව යථා විසත්තෝ පුත්තේසු දාරේසු ච යා අපෙක්ඛා. වංසක්ක ලීරෝව සජ්ජමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. එතකොට වංශෝ කියලා කියන්නේ මෙතන වංශයට නෙමෙයි උණ පඳුරට. හේතුව පුරුක වංශයක් වගේ මේක වැඩෙන නිසා වංශෝ විශාලෝව ඒක විශාල වුණාට පස්සේ යථා විසත්තෝ යම් ආකාරයකින් පුළුල්ව තියනවා නම් උත්තේසු දාරේසු ච යා අපෙක්ඛා. අන්න ඒ වගේම තමයි පුතුන් කෙරෙහි අඹදරුවන් කෙරෙහිත්
අපේක්ෂාවක් තියෙනවා නම් තෘෂ්ණාවක් තියෙනවා නම් වංසක්කලීරෝව එය අර මේ උණ ගොබය වගේ වැඩෙනවා. ලොකු භාවයට පත් වෙනවා. ඒක මුලින්ම දැන් උණ පඳුරක් කියලා කියන්නේ ගොඩක් අය ගෙවල් ළඟ හිටව ගන්න අකමැති එකක්. හේතුව තමයි ඒක නසන්න අමාරුයි වැඩුණට පස්සේ කොන්ක්‍රීට් හරි කඩාගෙන ඒ මුල් ගිහිල්ලා කොහෙන් හරි මතුවෙලා එයට වැඩීමේ ශක්තියක් එහි තියෙනවා. උණ පඳුරු. දැන් මම බොස්ටන් ඉන්න කාලේ අපි හිටපු තැන ඉස්සරහම ගේ ළඟම හදලා තිබුණ උණ පඳුරක් ඒක නැති කරගන්න ලෑන්ඩ්ලෝඩ් හරියට මහන්සි වුණා. ඉතින් ඒක ලස්සනයි තියෙනකොට ඒ වගේම එහි තියෙන කරදර මුල් ඇදිලා ගිහිල්ලා තියෙන කරදර වැඩි. ඉතින් ඒ හින්දා තෘෂ්ණාතොමෝ තෘෂ්ණාව තියෙනකොට උණ ගොබයමින් උණ ගොබය වගේ තමයි ඇලිච්ච ස්වභාවයක් තියෙනවා. එහෙම නොඇලී නොඇලී ඉන්නට පුළුවන් ස්වභාවයක් තමයි අපි හදාගන්න ඕනේ. දරුවෝ මුණුබුරෝ මේ ඔක්කොම ඉන්නකොට ඇලීම වැඩි. උණ ගොබය වගේ අර ගලවලා දාන්න පුළුවන් නම් නොඇලෙන්න පුළුවන් නම් ඒ නොඇලීම තුල අර පුරුක වැඩෙන එක වලකිනවා. ඊළඟට බලමු. මිගෝ අරඤ්ඤම්හි යතහා අබද්ධෝ යේනිච්ඡකං ගච්ඡති ගෝචරාය විඤ්ඤූ නරෝ සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ khagga විසාන කප්පෝ මිගෝ කියලා කියන්නේ යම්කිසි මෘගයෙක් තිරිසනෙක් අපි හිතමු මුවා කියලා අරඤ්ඤම්හි ඒගොල්ලෝ කැලෑවල අබද්ධෝ යතා නොබැඳුනේ යම්සේද ඒගොල්ලෝ කැලේ මෙතනම ඉන්නවයි කියලා බැඳිලා නැහැ අපිට පේනවා මේ මිචිගන් වල මුවෝ එහෙම යනවා යේ නිච්චකං ඉච්ඡ කියලා කියන්නේ කැමැති වෙන තැනක් තියෙනවා නම් යේන යම් තැනක් වෙනවා නම් ගච්ඡති ගෝචරාය ඒ ගොදුරු පිනිස ඒ තැනට යනවා විඤ්ඤූ නරෝ සේරිතම් පෙක්ඛමානෝ විඤ්ඤූ නරෝ කියලා කියන්නේ ප්‍රඥාවන්ත නරයා ප්‍රඥාවන්ත මිනිසා ප්‍රඥාවන්ත පුජ්‍යලයා සේරිතම් පෙක්ඛමානෝ අභිමත දිශාව හොයාගෙන යනවා ඒකෝ චරේ khagga විසාන කප්පෝ ඒ වගේ නිදහසේ වාසය කරන්නයි කියලයි මෙතන තියෙන්නේ ආමන්තනා හෝති සහාය මජ්ජේ වාසේ ඨානේ ගමනේ චාරිකාය අනභිජ්ජිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ khagga විසාන කප්පෝ සහාය මජ්ජේ යාළුව මැද ඉන්නකොට ආමන්තනා හෝති ඒගොල්ලෝ ආමන්ත්‍රණය කරනවා වාසේ ඨානේ ගමනේ චාරිකාය වාසේ කොහොමද වාසේ දේශය කියලා අහනවා ඨානේ ඉන්න තැන කොහොමද අහනවා ගමනේ ආපු ගියපු ගමන් ගැන අහනවා චාරිකාය චාරිකා ගැන අහනවා අනභිජ්ජිතං සේරිතං පෙක්ඛමානෝ ඉතින් ආශා රහිත අනභිජ්ජා කියලා කියන්නේ අභිජ්ජා නැතිකම අභිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභයනේ පාලි වචනේ එතකොට අනභිජ්ජිතං කියලා කියන්නේ අර දැඩි ලෝභයක් රහිත ස්වභාවය සේරිතම් පෙක්ඛමානෝ ඒ දැඩි ලෝභයක් රහිත වන දිශාව හොයාගෙන ඒකෝ චරේ khagga විසාන කප්පෝ කංග වේ නඟක් වගේ හුදෙකලාව වාසය කරන්න කියලා කියනවා. කිඩ්ඩාරති හෝති සහාය මජ්ජේ
පුත්තේසු ච විපුලං හෝති පේමං පිය විප්පයෝගං විජිගුච්ඡමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කිඩ්ඩා රතී හෝති සහාය මජ්ජේ යාළුවෝ මැද ඉන්නකොට කිඩ්ඩා රතී හෝති ක්‍රීඩා කරන්නට රතියක් ඒ කියන්නේ ක්‍රීඩාවට අපි සෙල්ලමක් කරමුද කියලා ඒ ක්‍රීඩාවට ඇලීමක් සිද්ධ වෙනවා පුත්තේසුච විපුලං හෝති පේමං පුත්‍රයන් කෙරෙහිත් පේමං ප්‍රේමය විපුලං හෝති විපුලං මහත් වැඩි පියවිප්පයෝගං විජිකුච්ඡමානෝ පියවිප්පයෝගං කියලා කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන දුක කියන එක හරිම අමාරුයිනේ සතෙක් වුණත් තමන් ආදරය කරන කෙනෙක් ඒ සතාට අහිමි වුණාම ශෝකය කියන එක හදවතේ පැන නගිනවා ශෝකය කියන එකෙන් ස්පර්ශ වෙච්ච හදවතක් ඒ ශෝකය නැති වෙන තුරාම හිතේ දුකෙන් වාසය කරනවා ඒ හින්දා මෙතන කියනවා විජිකුච්ඡමානෝ එය පිළිකුල් කරන්න jigucchati කියලා කියන්නේ ඔය අට්ඨියති jigucchati හරායති කියලා වචන තියෙනවනේ මේ අට්ඨියති කියන්නේ නොඇලී ඉන්නවා jigucchati කියන්නේ මේ පිළිකුල් කරනවා කියන එක හරායති කියන්නේ බැහැර කරනවා කියන මෙතන ප්‍රිය විප්‍රයෝගය කියන දුක බැහැර කරලා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කඟ වේ නගක් වගේ තනිව වාසය කරන්න කියලා කියනවා චතුද්දිසෝ අප්පටිඝෝච හෝති සන්තුස්සමානෝ ඉතරීතරේන පරිස්සයානං සහිතා අචම්හි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ එතකොට චතුද්දිසෝ සතර දිසාවල අප්පටිඝෝච හෝති අප්පටිඝෝච හෝති කියලා කියන්නේ ප්‍රතිගය ගැටෙන ස්වභාවයෙන් තොරව වාසය කරනවා ඒ කියන්නේ සතර දිසාවටම මෙත්සිතෙන් වාසය කරනවා සන්තුස්සමානෝ කියලා කියන්නේ සතුටු වෙච්ච මනසින් සන්තුස්ස මනස කියලා කියන්නේ ප්‍රිම ප්‍රසන්නයි ඒ මනස මොනවා වුණත් සතුටින් ඉතරීතරේන අඩු වැඩි වෙන දේවල් හැටියට සතුටක් තියෙනවා ඉතරීතරේන මේ ඉතරීතර සන්තුෂ්ටිය කියලා කියන්නේ මේ තියෙන දේෙන් සන්තෝෂයට පත් වෙන එක මේ තියෙන දේවල් හොඳටම ඇති කියන හැබැයි ගොඩ ගහගෙන නෙමෙයි ගොඩ ගහගෙන මේ තියෙන දේවල් ඇති කියනව නෙමෙයි අතහැරලා සරලම වෙන්න පුළුවන් තැනට ඇවිල්ලා මේ දැන් පැවිදි ස්වරූපයකදී පාත්‍රයයි සිවුරුයි පමණක් තැනට ඇවිල්ලා මේ මට ඇති කියලා ඇතිවෙන සන්තෝෂය තියෙනවනේ අන්න ඒ සන්තෝෂය තමයි ඊතරීතර සන්තුට්ඨිය කියලා කියන්නේ. තියෙන දෙයින් සන්තෝෂයට පත්වෙන එක. ඒ ස්වභාවයට පත් වෙනවා. පරිස්සයානං සහිත පරිස්සය කියලා කියන්නේ මේ එක් දේවල් වැඩි කරගන්න එක ඒවයි සහිතා ඒවා සහිත වෙනකොට සමන් සන්තකයට පත් වෙනකොට අචම්හි තමන්ට ඒවා රකින්නට හිතෙනවා. එහෙම රකින්නට හිතෙන්නේ නැත්නම් තමන් නිදහස්. තමන්ගේ වශඟේ තියාගන්නට උපද්‍රව වේවි කියලා හිතන්න තමන්ගේ වසඟේ තියාගන්න ගිහිල්ලා ඒවට කැඩී බිඳේ කියලා ප්‍රශ්නයක් ඇති වෙලා කිසිම ආබාධයක් අපි ඇති කරගන්නේ නැතිව අපිට ඉන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ ආබාධ සිත වළක්ව ගන්නට නම් ඒකෝචරේ තනිව වාසය කරන්න කග්ග විසාන කප්පෝ කඟ වේ නඟක් වගේ. ඉතින් ඔන්න එතන ඒ ගාථාව තියෙනවා. තව යමු අපි. දුස්සංගහා පබ්බජිතාපි ඒකේ අතෝ ගහට්ටා ගරමාව සන්තා අපෝසු
සුක්කෝ පරපුත්තේසු හුත්වා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ දුස්සංගහා පබ්බජිතාපි ඒකේ අතෝ ගහට්ටා ගරමා වසන්තෝ. එතකොට පබ්බජිතාපි ඒකේ කියලා කියන්නේ ඇතැම් පැවිද්දෝ අතෝ ඒ වගේම ගහට්ටා ගිහි අය ගරං ආවසන්තා ගිහිව වාසය කරන. ගරමාවසන්තා කියන්නේ ගරං ආවසන්තා ගිහිව වාසය කරන. දුස්සංගහ ඒ අයව සංග්‍රහ කොට හැක්කේය කියලා මෙතන කියන්නේ මෙතන අදහස් වෙනව ඇත්තේ සමහර පැවිදි වූවෝද නැවත ගිහිගේ නිවසන ගෘහස්ථයෝද සංග්‍රහ කොට හැක්කේය. සංග්‍රහ කරන්නට පුළුවන් කියන එක. නමුත් දුස්සංගහ කියන එකෙන් කියවෙන නිකන් අර වෙනස් සංග්‍රහ නොකට හැක්කේය කියන වගේ වචනය. බලමු ඊළඟ වාක්‍යය. අප්පෝ සුක්කෝ පරපුත්තේසු හුත්වා අනුන්ගේ දරුවන් කෙරෙහි සංග්‍රහ කිරීමට නිරුත්සාහව උත්සාහ නොකරව කියලා කියන්නේ. පරපුත්තේසු අනුන්ගේ දරුවන් කෙරෙහි අල්ප උත්සාහයක්. අප්පෝ සුක්කෝ කියලා කියන්නේ අල්ප උත්සාහයක්. වැඩි උත්සාහ කරන්න ඕන නැහැ. අනුන්ගේ දරුවන් කෙරෙහි සංග්‍රහ කරන්නට. දුස්සංගහව කියන එක එතකොට අදහස් වෙනවා ඇත්තේ පැවිදි අයට සංග්‍රහ කරන්නට පැවිදි ස්වභාවය තුළ බොහොම අල්පයි අපේක්ෂාවන්. ඒ අල්ප ස්වභාවයෙන් පැවිද්දට එළඹුණාට පස්සේ ඒ පැවිදි අය සංග්‍රහ කිරීමට බොහොම ලේසි. ලොකු දේවල් හොයාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ගිහිව ගෘහවාසයේ ඉන්න ඇතැම් පිරිසත් ඒ වගේ සංග්‍රහ කරන්නට සමහර පැවිදි වූවෝද නැවත ගිහි නිවසන නැවත කියලා කියන්නේ අතෝ කියන අර්ථයෙන් නිවසන ගෘහස්ථයෝද සංග්‍රහ කොට හැක්කේය. දුස්සංගහ. දුස්සංගහා පබ්බජිතාපි ඒකේ අතෝගහට්ටා ගරමාවසන්තා අප්පෝ සුක්කෝ පරපුත්තේසු හුත්වා. මෙතන සංග්‍රහ කරන්නට නොහැක්කය කියන අර්ථය තමයි මට නම් තේරෙන්නේ. සිංහලෙන් අර්ථකථනය වැරදිලා වෙන්නත් පුළුවන්. දුස්සංගහ ඒකේ පබ්බජිතානේ ඇතැම් පැවිද්දන්ට සංග්‍රහ කරන්නට අමාරුයි. අතෝ ගහට්ටා ගරමාවසන්තා ඒ වගේමයි ගෘහය වාසය කරන ගිහි අයත්. ඉතින් ඒ හින්දා පරපුත්තේසු අප්පෝසුකෝ හුත්වා අල්ප උත්සාහ කරන්න අනුන්ගේ දරුවෝ සම්බන්ධයෙන් දුක් වෙන එක නවත්තන්න ඒකෝචරේ තනිව වාසය කරන්න කියලා මේ තමන් හිතාගන්න තමන් ගහක් යට හුදෙකලා වාසය කරද්දි ගිහි පැවිදි කාටවත් උදව් කරන්න ඕනි කියලා හිතන්නේ නැතිව උදව් කරන එක හොඳයි. නමුත් ඒකම කර කර ඉන්නේ නැතුව තමන් හුදෙකලා වෙන්නට උත්සාහ කරනවා නම් ඒ හුදෙකලාව අපි ප්‍රිය කළ යුතු හුදෙකලාවක්. ඒක අපේක්ෂා කළ යුතුයි කියලායි මට තේරෙන විදිහට අදහස්. අවසර ස්වාමීන් වහන්සේ කමන්න මටත් හිතෙන්නේ ඒක තමයි නිරුත්සාහව කියන්නේ එතන ඒ කියන්නේ උත්සාහයක් ගන්නෙ නැතුව ඉන්නවා කියන්නේ නේද? එහෙම මටත් තේරුණේ. අනිත් එක හරි හොඳයි චන්ද්‍රපාල මහත්තයා හඬ අවදි කරපු එක මේ කවුරු හරි අහන් ඉන්නවා කියලා මට තේරෙනවා එතකොට. හාමුදුරනේ මට හිතුනේ පැවිදි
ඌවාට පසුව නැවත ගිහිගේකට ගිහිල්ලා ගෘහස්ත අයත් එක්ක සම්බන්ධ නොවි ගෘහස්ත අයගේ කියන්නේ අනිත් අයගේ දූ දරුවන්ට සංග්‍රහ කරන්න නැතුව ඒක ගැන උත්සාහයක් නැතුව පුදකලාව වාර්තා කරන්න කියලා මමත් හිතන්නේ ඒ වගේ අදහසක් මං හිතන්නේ පාලියට සමීප අදහසක් එහෙම ගන්න එක. මේ දැන් පැවිදි ස්වභාවයෙන්ම ඉන්නේ නැති අයත් ඉන්නවනේ. උපැවිදි වෙනවනේ. නේද? ඒ උපැවිදි වීමෙන් වෙන්නේ විශේෂයෙන්ම හිතන්නකෝ පැවිද්දෙක් බවට බුද්ධ කාලේ පැවිද්දටපත් වෙච්ච කෙනෙක්ට හිතෙන්නට පුළුවන් දැන් කාලේ වගේම උපැවිදි වෙලා ගෘහ වාසයට ගිහිල්ලා දරුවන් අඹදරුවන් අනිත් අයගේ අක්කලා නංගිලාගේ දරුවන් ඒ අයට සංග්‍රහ කරගෙන රැකියාවක් කරගෙන ඉන්නට කියලා. ඒ සිත නසන්නනේ මේ සිතවිල්ල ගන්න තනිවම ඉන්න එක හොඳයි කියලා. එහෙම නේද? ඒ වගේ එකක් තමයි තේරෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඔව්. එහෙම තමයි. සිංහලයෙන් තේරෙන්නේ සිංහලයෙන් ඒක මම බැලුවාම තේරුම් ගත්තේ. ඔව් දැන් මමත් පාලිය කියවගෙන ආවේ නැහැ අද. මේ වෙනද වගේ මම සාමාන්‍යයෙන් ඒ වෙලාවට අපිට අර්ථය ගන්න පුළුවන් වෙයි කියන අදහසින් තමයි මම ආවේ. මේ මම බලන්න ඉඳ ගන්නකොට අපේ GLB පන්සලේ මේ ඉන්ටර්නෙට් නැති වෙලා. ඒ හින්දා ඉක්මනට මෙහෙට ආවා. මේ ඒකල මේ ටික සූදානම් කරගන්නකොට ඒ වෙලාව ගියා. ඉතින් මං හිතුවා දැන් අමුතුවෙන් දැන් කාලය හරි හින්දා මේ වෙලාවෙම මේක පටන් ගන්නවා. ඉතින් අපි ඒකනේ සාකච්ඡාවේ තියෙන මේ හොඳ ඒක තමයි කරලා බලා ගන්න පුළුවන්. ඒකෙන් අපටත් අවස්ථාවක් ලැබෙනවනේ මාක් හරි කතා කරන්න. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. හරි. මොකක් හරි නෙමෙයි හොඳ දෙයක් කතා කරේ. ධර්මයටම ගැලපෙන දෙයක්. දැන් මේ සමහර පාළි මේ පැරණි පාළියනේ ඉතින් අපි ඒකත් දන්නවනේ අපිට එකපාරටම මේ අපි එක්පාරක් හරි කියවන එකත් හොඳයිනේ ඊට පස්සේ කියවද්දි අපි දන්නවනේ මොකක්ද තියෙන්නේ කියලා නේද? පාලි විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ සිංහලත් මේක තියෙන සිංහල සමහරකට පාලි වගේම සමහර ඒවා. සිංහලත් පාලි වගේ. ඉතින් අපිට හැබැයි වාසියක් ගන්න තිබුණා මේ ඉංග්‍රීසි එකත් සයිඩ් එකෙන් තිබුණා නම්. නෑ ඉතින් අදහස ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව්. අදහස අතට හිතට ගත්ත හැකි. හරි කියවමු. ඕරෝපයිත්වා ගිහි ව්‍යංජනානි සංචින්න පත්තෝ කෝවිලා යථා කෝවිලාරෝ චෙත්වාන වීරෝ ගිහි බන්ධනානි ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. එතකොට ගිහි ව්‍යංජනානි කියලා කියන්නේ ගිහි බැඳීම් ගිහි ලක්ෂණ කියලත් කියන්න පුළුවන්. ඕරෝපයත්වා ඒව පහකොට බැහැරකොට මෙතන තියෙනවා ගිහි බව ප්‍රකාශ කරන හිසකෙස් රවුලු ආදිය පහ බැහැර කරලා සංචින්න පත්තෝ යථා කෝවිලාරෝ වැටුණු පත්‍ර ඇති කොබෝලීල ගහක් වගේ. දැන් මේ කාලේ ෆෝල් එකට ගස්වල කොළ වැටිලානේ තියෙන්නේ. මේ ඒ ගහක තියෙන ලස්සන ගහක තියෙන කොළ එහෙම තියෙනකොටනේ පිරිපුන් ගතියක් තියෙන්නේ. දැන් හිතන්නකො එකපාර මේ කෙස් එහෙම තියෙන කෙනෙක් කෙස් දාලා අර පැවිදි ස්වභාවයට පත් වෙච්ච ගමන්ම ඒ කෙනාගේ වෙනස අපිට පේනවනේ. ඒක තමයි මෙතන අදහස් කරන්නේ මේ කොබෝලීල ගහ අපි දන්නේ මට නම් මතක නැහැ කොබෝලීල ගහ මොන වගේද කියලා. දැන් මෙහි ගොඩක් ගස් තියෙනවනේ මේ කොළ නැති. ඉතින් වැටුණු පත්‍ර ඇති කොබෝලීල ගහක් වගේ. කෝවිලාරෝ කියන්නේ ඒ ගහ. චෙත්වාන වීරෝ ගිහි බන්ධනානි. වීර කෙනා ගිහි බන්ධන චෙත්වාන අතහැරලා ඒකෝචරේ තනිව වාසය කරනවා කග්ග විසාන කප්පෝ. අඟවේ නඟක් වගේ. ඉතින් ඒකයි මෙතන තියෙන අදහස. සච්චේ ලබේත නිපකං සහායං සද්ධින් චරං සාදු විහාරි ධීරං
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි චරෙය්‍ය තේනත්ත මනෝ සතිමා. මේක තමයි මම අද මාතෘකා ගාථාවට දේශනා කරේ මුලින්ම. සචේ ඉදින් ලබේත ලබනව නම් නිපකං සහායං හොඳ ප්‍රඥාවන්ත යාළුවෙක් ලබනව නම් සද්ධින් චරං එයා සමග වාසය කරන්න සාදු විහාරි ධීරං ඒ ප්‍රඥාවන්ත කෙනා එක්ක වාසය කිරීම සාදු විහාරයක් හොඳ වාසයක්. අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි සියලු උපද්‍රව මැඩගෙන චරෙය්‍ය තේනත්ත මනෝ සතිමා ඒ තේන අත්ත මනෝ එයින් සතුටටපත් වෙලා ඒ ඇසුරෙන් සන්තෝෂයටපත් වෙලා සතිමා සිහියත් උපදවාගෙන චරෙය්‍ය වාසය කරන්න. ඒකයි එතන තේරුම. නෝචේ ලභේත නිපකං සහායං සද්ධින් චරං සාධු විහාරි ධීරං රාජාව රට්ඨං විජිතං පහාය ඒකෝ චරේ මාතංග රඤ්ඤෝව නාගෝ. නෝචේ ලභේත නිපකං සහායං හොඳ යාළුවෙක් නිපකං සහායං කියන්නේ ප්‍රඥාවන්ත ලක්ෂණ තියෙන යාළුවෙක් නෝචේ ලභේත ලැබෙන්නේ නැත්තම් සද්ධින් චරං එකට වාසය කරන්නට සාදු විහාරි දීරං හොඳ සාදු විහාරි දීරං කියන වචනේ එකට ගන්න ඕනේ. ඔක්කොම එකට දීලා තියෙන්නේ වචන තුනම. ඇසුරු කරන්නට හොඳ ප්‍රඥාවන්තයෙක්. එකම වචනෙන් කියන්නේ ඒ පුජ්‍යලයාට. එහෙම කෙනෙක් නෝචේ ලබේත ලැබෙන්නේ නැත්තම් විජිතම් පහාය රට්ටං රාජාව රජෙක් වගේ අර තමන්ගේ දිනාගත්තු විජිතය බැහැර කරලා යන රජෙක් වගේ යුද්ධයක් කරන රටක් දිනාගන්නේ ඒ කාලේ යුද්ධ කරන්නේ වැඩිපුරම රට අල්ලගන්න. ඉතින් එහෙම අල්ලගත්තු රටත් දමලා යන රජෙක් වගේ ඒකෝ චරේ තනිවම වාසය කරන්න මාතංග රඤ්ඤෝව නාගෝ. නාගෝ කියලා කියන්නේ ප්‍රධානියා කියන අදහස ඇතාටත් කියනවනේ. මාතංග රඤ්ඤෝ මාතංග රඤ්ඤෝ කිය මෙතන මකාදේව රජතුමා ගැන තමයි අටුවාවේ තියෙන්නේ. ඒ මකාදේව රජතුමා මං හිතන්නේ කතාවේ හැටියට රට දිනලා බැහැර වෙලා යන්න ඇති. කතාව අපි හොයාගන්න ඕනේ එහෙමනම්. අවසර ස්වාමීන් වහන්සේ එතන මට තේරෙන්නේ මේ දිනාගත්ත රාජ්‍ය හැරයනවා නෙමෙයි වෙන රජෙක් විසින් දිනාගත්තාම ඒ රටේ ඉන්න රජුව අර තනි වෙලා අහකට යනවා වගේ එකක් නෑ. විජිතං කියන්නේ දිනපු. හරි හරි හරි. ජිත කියන්නේ බුදුහාමුදුරුවෝ ජින කියනවනේ දිනපු අර්ථයෙන්. ඒකට විජිතං රට්ඨං මේ දෙක එකට ගන්න ඕනේ. දිනපු රට. පහාය කියන්නේ බැහැර කරලා යනවා. හරි. අරයා නම් ඉතින් මේ අල්ලගන්න බැරි හින්දා දාලා යනවනේ. ඔව්. එයාට ලැබෙන්නේ නැති හින්දානේ දාලා යන්නේ. මං හිතුවා අර පෙරදුනහම මේ කවුරුත් නැහැ යාළුවොත් නැහැ මේ තනි වෙනවනේ එහෙම කතාවක්ද කියන්නේ කියලා. ඒක හරියන්නේ නැහනේ. ඒක හරියන්නේ නැහැ නේද? උත්සාහයක් නොකර නිකන් ඉඳලා ඒක හරියන්නේ. එතකොට වෙන්නේ මේ දැන් මගේ ඔන්න ගම් වතුරට ගේත් අහු වෙනවා දැන් මුකුත් නෑ මට අම්මා තාත්තා නෑ කියලා දැන් මහාන වෙන එක තමයි මට ජීවත් වෙන්න තියෙන ක්‍රමය කියලා මහාන වෙනවා වගේ වැඩක්. මොකද කර කියා ගන්න බැරි හින්දා. බැරි හින්දා. ඔව්. හරියයි. ඒ කොහොම හරි මහාන වෙන හොඳයි. හොඳ පැත්තට යවි. නමුත් එතන තිබුණේ අර මුල් අරමුණින් ආපු ප්‍රඥාවන්ත තීරණයක් නෙමෙයි එතන. ඒව තියෙනකොට අතහැරලා යන එක ඊට වැඩිය අමාරු වැඩක්. අමාරුයි. ඒකයි මෙතන නිකම් රට අතහැරලා යන්නේ දිනපු රට අතහැරලා යනවා. හරියයි. අද්ධා පසංසාම සහාය සම්පදං
සෙට්ඨා සමාසේවිතබ්බා සහායා ඒතේ අලද්ධා අනවජ්ජ භෝජී ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ප්‍රශංසාම කියන්නේ ප්‍රශංසා කරමු. සහාය සම්පදං කියන්නේ යාළු යාළුව ලැබෙන එක. අද්ධා කියන්නේ ඒකාන්තයෙන්ම අපි ඒකාන්තයෙන්ම යාළුවෝ කියන සම්පත්තිය ප්‍රශංසා කරනවා. ඒ කියන්නේ මෙතන ඔක්කොම ටික කියලා කියනවා මේ යාළුව එපා කියලා නෙමෙයි කියන්නේ යාළු සම්පත්තිය ප්‍රශංසා කරනවා. සෙට්ඨා සමා සේවිතබ්බා තමන්ට වඩා උතුම් අයයි සම අයයි සේවිතබ්බා ඒ අය ඇසුරු කළ යුතු. ඒ අය තමයි සේවිතබ්බා සහාය ඇසුරු කළ යුතු යාළුවෝ නේද? ඒතේ අලද්ධා එහෙම අය ලැබුණ නැති වුණොත් අනවජ්‍ය භෝජී වැරද්ද අපි භෝජනය කරන්න පටන් ගන්නවා. වැරද්දට අපි යොමු වෙනවා. ඒ කියන්නේ තමන්ට වඩා සම හෝ උසස් කෙනෙක් හම්බුනේ නැති වුණොත් තමන්ට වඩා අඩු ගුණ තියෙන කෙනෙක් ආශ්‍රය කරන්න ගිහිල්ලා වැරද්දට අහු වෙනවා. ඉතින් ඒ වැරද්දට අහු නොවි ඒතේ අලද්දා එහෙම අය හම්බුනේ නැතොත් අනවජ්‍ය භෝජී නිවැරදි භාවය භෝජනය කරන්න. නිවැරදි භාවය නිවැරදිව ඉන්න. එහෙම නිවැරදිව ඉන්න තියෙන ක්‍රමේ තමයි ඒකෝචරේ තනිව වාසය කරන එක. කග්ග විසාන කප්පෝ. කඟ වේන අඟක් වගේ කැපව. ඒකයි එතන අදහස. කඟ වේන තනියම කඟ වේන තනියම නෙමෙයි ඉන්නේ. අඟ විතරයි තනියම තියෙන්නේ. මේ හැබැයි රංචුත් නෑ හාඳුරන්නේ නේද? එක්කිනා හරි දෙන්න තමයි වැඩියෙන් ඉන්නේ. දෙන්න ඉන්නවා නම් තනියම නෙමෙයි. ආන්දරේ මොකද අඟ තනියෙන් ඉන්නේ කියන්නේ? එයාට තියෙන්නේ අන් දෙකක් නෙමෙයි එක අඟයි. තියෙන්නේ ඔළුව මැද. අන් දෙකක් ඉන්නේ වුණත් ඉන්නවා හැබැයි හාමුදුරුවෝ. සූත්‍රය වෙනස් කරන්න වෙනවා දැන්. මේ ඒක නිකන් මේ අනවශ්‍ය දෙයක්. හැබැයි ඇෆ්‍රිකන් කංග වේනට අන් දෙකක් තියෙනවා. මේ ඉන්දියාවේ කංග වේනට එකයි. ඉතින් බුදුහාඳුරෝ මේ උදාහරණ ටික ගන්න ඉන්දියාවේ තිබුණ දේවල් නේ. ඉතින් ඒකයි ඒකින්ද වෙන්නේ. ඒකයි මේ හරි මේ පුදුම උපමාවක් ඒක. ස්ට්‍රේන්ජ් උපමාවක් නේද? බොහොම අපි හිතන්නේ නැති විදිහේ පරිසරයෙන් ගත්ත උපමාවක් ඒක. මේ බිල්ඩින් එක හරි සීතලයි. රස්නේ දැම්මට රත් වෙන්නේ නැහැ. ඒක තමයි. ලොකු හින්දමත් නෙමෙයි මේකේ මොකක් හරි මේ හයිඩ්‍රොලික් සිස්ටම් එකේ මේකක්ලු. මේ මම හිතුවා හයිට් වෙයි කියලා. උදේ මේ සංකිචාඳුරුවත් ඉඳලා ගියපු වෙලාවේ කිව්වේ මේ සීතලයි කියලා. දැන් අපි ඒ හින්දා අර පන්සලේ ඉඳන් වැඩසටහන් කරන්න හිතුවේ එහෙ ඉන්ටර්නෙට් නැති වුණා. හරි. මට දැනෙනවා මේ සීතල මේ කටහඬටත් දැනෙනවා. ආන්දරෝ එතගෙන මොකද ගෙනාවේ නැද්ද ස්වෙටර් එකක් හරි මොන හරි? තියෙනවා ඉතින් මේ කමන්නේ. ආන්දරෝ තොප්පියක් වගේ දැම්මම ඒක හරි නෑනේ බණ කියන. අපි නෑ මට එහෙම ප්‍රශ්නයක් නෑ කරගෙන යමු. ඊට පස්සේ කියනවා මේ ගාථාව 40 තියෙනවා නේද? 50 සෑහෙන තියෙනවා. 75ක් තියෙනවා. ටිකක් තියෙනවා. මදි අටුවාවට යන්න වෙලා. අනේ මේකත් හොඳයිනේ. 48 දිස්වා සුවන්නස්ස පබස්සරානි කම්මාර පුත්තේන සුනිට්ඨිතානි සංඝට්ඨ මානානි දුවේ භුජස්මින් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. සුවන්නස්ස පබස්සරානි දිස්වාන රත්තරන් වල දිලිසෙන ස්වභාවය දැකලා කම්මාර පුත්තේන සුනිට්ඨිතානි
හොඳ කම්කරුවෙක් විසින් රත්රන් කම්කරුවෙක් විසින් සුනිට්ඨිතානි හොඳට නිපදව සංඝට්ට මානානි දුවේ බුජස්මි ඒකෝ චරේ khagga විසාන කප්පෝ මෙතන රත්තරන් වලලු උනත් සංඝට්ට මානානි ඒ රත්තරන් වලලුත් එකට ගැටෙනකොට සද්දයක් හැදෙනවා ඒ සද්දේ දුවේ දෙකක් නම් ඒත් ඒ දෙකක් එකතු වෙනකොට සද්දේ ඒ හින්දා කොච්චර වටින අය වුණත් ඒකෝ චරේ khagga විසාන කප්පෝ තනිවම වාසය කරන එකයි හොඳ කියලා කියනවා. එතකොට එකක් තියෙන තැන ගැටීමක් නැහැනේ. මේකෙන් අපි වැරදියට තේරුම් ගන්නත් හොඳ නැහැ. මොකද අපි තව කෙනෙක් එක්ක ඉන්න බැරි හින්දා යනවා නෙමෙයි මේ තව කෙනෙක් එක්ක ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ අපේ තියෙන අඩුපාඩු දුර්වලතා. ඒකයි මම එදා අර භාවනාවේදීත් මේ බෝට්ටුව උපමා කරගත්තේ. මේ බෝට්ටුවක අපි සාගරයේ මැදට ගිහිල්ලා භාවනා කරද්දී ඇස් දෙක පියාගෙන ඉඳිද්දී අපිට හිතෙනවා වෙන කෙනෙක් ඇවිල්ලා අපේ බෝට්ටුවේ හප්පනවා කියලා අර බෝට්ටුව හැප්පෙද්දී. ඇසරලා බලද්දී පේන්නේ වෙන කෙනෙක් නෙමෙයි හිස් බෝට්ටුවක් ඇවිල්ලා හැප්පෙන්නේ. අපේ ඇතුලේ තමයි අර කතන්දරේ පටන් ගත්තේ. මේ වෙන මිනිස්සෙක් එපා මේ නොනවත්වාම හප්පනවා කියලා. ඉතින් අර තව කෙනෙක් එක්ක ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ මේ ඒ කෙනාගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ නොයිස් එක තියෙන්නේ අපේ ඔළුවේ අපේ හිතේ තමන්ගේමයි තමන් තමයි කම්ප්ලේන් කර කර ජීවත් වෙන්නේ මේ දැන් ගෙදරක දෙන්නෙක් වාසය කරනකොට ඔන්න කොෆි හදන්න ගියාම කොෆි හදලා එහෙම දමලා යනවනම් මේ මහත්තයා නෝනට තරහ යනවා හේතුව ඒ නෝනගේ හිතේ තමයි තරහ තියෙන්නේ අර මනුස්සයා ඒක තරහ ගන්න ස්වභාවයෙන් නෙමෙයි ඒ වගේ දෙයක් දැක්කහම එයා අස් කරලා දානවා. ඒ වගේ අර ඔක්කොම සිද්ධ කරගන්නේ Taman තුලමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. ඒක තමයි බුදුදහමේ විශේෂත්වය. මේක මේ පුජ්‍යලයක් එක්ක කරන්න තියෙන එකක් නෙමෙයි. Taman තුලින්ම අවබෝධ විය යුතු දෙයක්. ඒක තමයි අර මේ ඉදිරියට onward leading කියලා කියන්නේ ඕපනායික කියන එක. ඉදිරියට අරගෙන යන ස්වභාවය තුළ තේරෙන්නම මේක Taman තුලින්ම දැකගෙන යන්න තියෙන දහමක් හොඳයි. ඉතින් මේ රත්තරන් වලලු උනත් එකට ගැටුනහම එකට සද්දයක් ඇති වෙනවා. ඉතින් කොච්චර හොඳ කියන්නේ රත්තරන් කියන්නේ හොඳටම හදපුවා හොඳම වටිනාකමක් තියෙන ඒවානේ. ඒවත් උපමාවට අරන් කියනවා. ඒ වගේ දෙකක් තිබුණත් සද්දේ ඊට වැඩිය හොඳයි තනියම ඉන්න එක. තව එකක් කියන්නේ සිංහලෙන් හඳුරන රත්තරන් උනත් පිහියෙන් එන්න තැරෙනවමයි කියලා ඒ වගේ තමයි. හරි. රත්තරන් පිහිය කියලා නෑ නේද? රත්තරන් දෙදී කියලා නෑ ඇන්නොත් ඇන්න. හරි. රත්තරන් කියලා ඇනගත්තත් ඒකත් මෝඩකමන්නේ. ඒකත් මෝඩකම. හොඳ කතන්දර. මේ හරි 49ට යමු. ඒවං ဒ ුතියේන සභා සහාමමස්ස වාචාභිලාපෝ අභිසජ්ජනාවා ඒතං භයං ආයතින් පෙක්ඛමානෝ ඒකෝ චරේ khagga විසාන කප්පෝ ඒවං මේ වගේ ဒ ුතියේන දෙවැන්නෙක් හිටියොතින් ඒ දෙවැනි කෙනා එක්ක සහ මමස්ස සහ කියලා කියන්නේ එයා සමග මමස්ස කියලා කියන්නේ මං හිතන්නේ මගේ විදියට අරගෙන වාචාභිලාපෝ අபிසජ්ජනාවා කැමති දේවල් මිත්‍රත්වයෙන් කතා කර ඉන්නවා. වචන කියන එක අවශ්‍ය වෙනවා දෙන්නෙක් ඉන්නකොට. ඉතින් ඒතං ආයතින් භයං පෙක්ඛමාන මේ ස්වභාවයේහි බය දැකලා
මේකින් වෙන්නේ අර දැහැන් බිඳෙන එකනේ. දැහැන් වලට යන්න නම් සිතවිලි වචන ඉක්මවා යන්න ඕනනේ. එහෙම නිසා තමන්ට හුදකලා වුණොත් තමයි ලේසි වෙන්නේ කියලා මේ ප්‍රඥාවන්ත කෙනා අර ස්ථාන පහු කරලා එන ප්‍රඥාවන්ත කෙනා යාළුවොත් හිටියා, බිරිඳවරුත් හිටියා, දරුවොත් හිටියා. ඒ ඔක්කොම තියෙන කාලේ මම කතා බහ කර කර ජීවත් වුණා කෙලස් තුල. දැන් ඒවා මට ඕන නෑ කියලා ඒවා අතහැරලා ඇවිල්ලා තමයි මේ විදියට තව දෙවන්නේක් හොයන්නේ නැතුව හුදකලාව වාසය කරන්නේ. කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතෙන්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා ඒකෝ චරේ khagga විසාන කප්පෝ. එතකොට චිත්‍රා කියන්නේ ලස්සන ඒවා, විචිත්‍රවත් ඒවා. කාමාහි ඒ කාම චිත්‍ර ලස්සන කාමාහි චිත්‍රා ලස්සන සිතුවම් මෙහෙම මధుරා මනෝරමා ඒවා මధుරයි මනෝරම්‍යයි. විරූප රූපේන මතෙන්ති චිත්තං. ඉතින් විවිධ මතෙන්ති සිත මඩිනවා අපේ හිත ඒවට ඇලෙනවනේ. එතකොට විරූප රූපේන එතන මොකද්ද කියන්නේ? රූපාදි වස්තුකාමයෝ වනාහි අනේක ප්‍රකාර වූවෝ මියුරු වූවෝ සිත අලවන්නෝ නීල ආදී විවිධ ස්වરૂපයෙන් බාල පුහුදුන්ගේ සිත මඩිති. විරූප රූපේන කියලා කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් විරූප ස්වરૂපයෙන් කියන එකනේ. මේ සිත මඩින එක දැන් ඔය තව ගාතාවක් තියෙනවනේ මේ සංකප්ප රාගෝ පරිසස්ස කාමෝ මතකයිද ගාතාව? ඔය ටික අහලා තියෙනවා සංසස්සක. පරිසස්ස කාමෝ පුරුෂයෙක්ගේ කාමය කියන එක කියන්නේ මනුෂ්‍ය ස්ත්‍රීකගේ මනුෂ්‍ය පුරුෂයෙකුගේ කාමය කියන එක මේ සංකප්ප රාගෝ සංකල්ප තියෙන රාගයක්. මොකද නේතේ කාමා මේවා කාමයන් නෙමෙයි යානි චිත්‍රානි මේ චිත්‍ර ලෝකේ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ තියෙන විසිතුරු දේවල් නෙමෙයි කාමය කියලා කියන්නේ සංකල්ප. තිට්ඨන්ති తත්‍රේව තතේව ලෝකෝ. ලෝකේ තියෙන තැන මොහි තියෙනවා අතෙත්ත දීරා ප්‍රඥාවන්තයෝ එය ඉක්මවා ගිහිල්ලා විනයන්ති ඡන්தோ තමන්ගේ ඡන්ද රාගය ඒ කාලේ තිබිච්ච මේ ප්‍රධාන වචනය තමයි මේ ඡන්ද රාගය නැති කරගන්න කියන එක. එය විනයන්ති සම්මර භාවයට පත් කරනවා නැති කරනවා. ඉතින් ඒකයි මෙතනත් කියන්නේ වෙන විදිහකට මధుර මනෝරම්‍ය විචිත්‍ර දේවල් ලෝකේ තියෙනවා. ඒවා අපි විරූප ස්වභාවයෙන් මඩිනවා අපිව. ඒ හින්දා ආදීනවං දිස්වා ඒවයි ආදීනව දැකලා ඒකෝචරේ තනිව වාසය කරන්න කියලා කියනවා. ඊතිච ගණ්ඩෝච උපද්දවෝච රෝගෝච සල්ලංච භයංච මේතං ඒතං භයං කාම ගුණේසු දිස්වා ඒකෝචරේ khagga විසාන කප්පෝ. ඊති කියලා කියන්නේ ගණ්ඩෝ කියන්නේ නම් ගෙඩිය, උපද්දවෝ කියන්නේ උපද්‍රවය, රෝගෝ කියන්නේ ලෙඩේ, සල්ලංච කියන්නේ උල, භයංච බය කියලා කියන්නේ බිය කියන ඒවා, මේතං කියන්නේ මේවා. ඒතම් භයං කාම ගුණේසු දිස්වා. මේ කාම ගුණවල තමයි මේ බය වල ඔක්කොම තියෙන්නේ. ගෙඩියාවොත් උපද්‍රවයක් ආවොත් රෝගයක් ආවොත් උලක් කැණුනොත් මේවා ඔක්කොම බය. උලක් කියලා කියන්නේ මේ ශෝක උල කියන එක. කාමයන් ඇසුරු කර කර ඉන්න කෙනාට එකපාරටම ශෝක උලෙන් ඇනෙන්නට පුළුවන් ඒ ඇසුර නැති වෙච්ච තැන. ඒ හින්දා ඒකෝචරේ තනිව වාසය කරන්න khagga විසාන කප්පෝ අඟ වේ නගක් වගේ. එතකොට
ඊති කියලා කියන්නේ මෙතන සිංහල පරිවර්තනය කියන්නේ දුක් ගේන විපතක්. විපතක් කියන අදහස. පාපයක් වගේ එකක්ද නෑ විපතක් නේද? විපතක් කියන එක තමයි තියෙන්නේ. පාපයක් පාපෝච කියන්නත් පුළුවන් ඉතින්. මට මතකයි ඔය ඊතීච ගන්ධෝච කියන එක තියෙනවා අර ඔක්කොම ටික මේ මොකේද මේ මහා චත්තාලීස සූත්‍රයේ තියෙන්නේ. චත්තාලීසාකාර භාවනාව කියලා. ඒකේ භාවනාවලට මේ ඊතීච ගන්ධෝච උපද්දෝච රෝගෝච සල්ලා එහෙනම් විපතක් කියන එකම තමයි එහෙනම් එතනත් හොඳ මතකයක් ඒක. බෙදාගත්ත එක හරි සතුටුයි. අපි දැන් කියන්නේ පාලියෙන් කරනවද භාවනාව? පාලි බලනවා හාමුදුරනේ මේ සිංහල එකත් බලනවා. හායි. එමු හොඳයි. ඊළඟට යමු. ඊතංච උන්හංච කුදං පිපාසං වාතාතපේ ඩංස සරීසපේච සබ්බානි පේතානි අபிසම්භවිත්වා ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. ඊළඟට කියනවා සීතංච සීතලත් උන්හංච උණුසුමත් කුදං බඩගින්නත් පිපාසං වතුර තිබහත් වාත ආතප ඩංස සරීසප. එතකොට වාත කියන්නේ හුළඟ, ආතප කියන්නේ අවුව, ඩංස කියන්නේ මැස්සෝ, සරීසප කියලා කියන්නේ සර්පයෝ. සබ්බානිපි ඒතානි මේ සියල්ලම අபிසම්භවිත්වා මේවා ඉක්මවා ගිහිල්ලා ඒකෝචරේ අනිව ඉන්න කග්ගවිසාන කප්පු කඟ වේනඟක් වගේ. නාගෝව යූතානි විවජ්ජයිත්වා සංජාත බන්ධෝ පදුමී උලාරෝ යතහාභිරන්තං විහරං අරඤ්ඤේ ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. නාගෝ මේ යූතානි විවජ්ජිත්වා මෙතන කියන්නේ යූත කියලා කියන්නේ රංචුව කියන අදහසින්. ඇතා නාගෝ කියන්නේ මෙතන ඇතෙක් වගේ රංචුව අතහැරලා යන ඇතෙක් වගේ. සංජාත බන්ධෝ පදුමේ උලාරෝ මේ ඇතා ගැන කියන්නේ එතකොට එයාගේ ශරීරය සංජාත බන්ධු හොඳ සංජාත කන්දු හොඳට හැදිච්ච ස්කන්ධයක් තියෙනවා මේ ඇතාට. පදුමී උලාර පියුම් පැහැති පියුමක පියුම් පැහැති උතුම් පාටක් ඇති මේ ඇතාට. මන් දන්නේ එහෙම පාට ඇත්තු ඉන්නවද කියලා. මේකේ තියෙන පියුම් පැහැති කියලා. ඔව්. යතහාබි රන්තං විහරං අරඤ්ඤේ කැමැති තැන කැලේ අරඤ්ඤේ කියන්නේ කැලේ විහරං වාසය කරනවා. ඒ වගේ ඒකෝචරේ තනිවම ඉන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා කියන එකද හාමුදුරනේ. දැන් ඒ අරඤ්‍යගතෝවා කියන එක කිව්වට අරඤ්ඤයට ගියාට පස්සේ ඉන්න විදියයි මෙතන කියන්නේ. ගියාට පස්සේ එන්න හිතෙනවනේ. එහෙයි. එතකොට මේ ගාථා ටික මතක් කරගත්තාම එයාට එන්න හිතෙන්නේ නැහැ. මොකද මේකේ එයා හිතන විදිය තමයි තියෙන්නේ. මේ විදියට හිතුවොත් නෙක්ඛම්මේ තියෙන්නේ. එහෙයි. කම්මේ ගැන මේ අතහැරින්න හිතෙනවා. එහෙයි. ඔව්. නයිස් ක්‍රම්මේ හිත. හරි හොඳයි. ඒව තිබිච්ච කෙනාට හිතෙන්නේ මේව තිබුණනේ මට. ආයෙ මොකටද මේවට යන්නේ? යන්නේ කියලා ඒක තමයි.
ඉතින් අරඤ්‍ය ගතෝ වා රුක්ක මූල ගතෝ වා තමයි දැන්. ගියාට එන්න හිතෙනවනේ. එකයි නෙකේ. බලමු. අට්ඨානතං සංගනිකාර තස්ස යං පස්සයේ සාමයිකං විමුක්තිං ආදිච්ච බන්ධුස්ස වචෝනි සම්ම ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. එතකොට සංගනිකාර තස්ස කියලා කියන්නේ මේ සංගනිකාර වෙනවා කියලා කියන්නේ ගොඩවල් එකතු වෙලා සාකච්ඡා කර ඉන්න එක. මේ කයග ගහ ඉන්න එක. එතකොට අට්ඨානතං කියලා කියන්නේ නුසුදුසු තැන්වල. එහෙම ගොඩ ගැහ ඉන්න එක. යම් පස්සයේ සාමයිකං විමුක්තිං යම් කිසි නිදහසක් දකිනවනම් ආදිච්ච බන්දුස්ස වචෝ නිසම්ම. ඒ කියන්නේ ආදිච්ච බන්දු කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ට කියන නම. ඒ කියන්නේ හිරුට නෑයා වෙනවා කියන එක. ආදිච්ච කියන්නේ හිරුට. ආදිත්‍ය කියලා ඉන්දියන් නමක් තියෙන්නේ. බන්දු කියන්නේ නෑයට. ඒ කියන්නේ වචෝ නිසම්ම. ඒ වචනය අහලා ඒකට එකඟ වෙලා බුදුහාමුදුරුවෝ කියන දේ අහලා ඒකෝචරේ තනිවම ඉන්න කියලායි කියන්නේ. ඒ කියන්නේ ගොඩවල් ගැහිලා කතාවට යන්න එපායි කියලා. දිට්ඨි විසූකානි උපාති වත්තෝ පත්තෝ නියාමං පටිලද්ධ මග්ගෝ uppන්න ඥානෝම්හි අනඤ්ඤ නෙය්‍යෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. දිට්ඨි කියලා කියන්නේ දෘෂ්ටිං. විසූකානි කියලා කියන්නේ මොකක් හෝ විසූක දස්සන කියලා කියනවනේ. විහිළු දර්ශන කියන අදහසින්. එතකොට දිට්ඨි විසූකානි කියන එක වචනයක් විදිහට ගන්න ඕනේ. වැරදි දෘෂ්ටි කියලා ගමුකෝ අපි. උප අතිවත්තෝ ඒවට නොයැලඹී ඒවා ඉක්මවා ගිහිල්ලා පත්තෝ නියම නිවැරදි මාර්ගයට පැමිණිලා පටිලද්ධ මග්ගෝ හරි මාර්ග හොයාගෙන uppන්න ඥානෝම්හි ඥානය උපදවාගෙන අනඤ්‍ය නෙය්‍යෝ අනන්‍ය ස්වභාවයට පත් කරවන. ඒ කියන්නේ අනන්‍ය නෙය්‍යෝ. මෙතන කියන හැබැයි අනෙක් දත්යුතු ධර්මයක් නැත්තෙම් වෙමි. අනන්‍ය නෙය්‍යෝ. තව දැන් ඒ කියන්නේ අඤ්ඤා කියලා කියනවා රහතන් වහන්සේට. මේ තවත් ඒ කියන්නේ රහත් භාවයට පත් වෙලා කියන අදහසක් වෙන්න පුළුවන්. ඒකෝචරේ තනිව වාසය කරන්න කියලා කියනවා. මම හිතන්නේ එතන ඉතිරි මාර්ග තුන ඇත්තෙම කියන්නේ රහත් ඵලයට පැමිණිලා ඇත. ඔව්. මේ සක්කාය දිට්ඨිය ඒවා එහෙම බැහැර කරලා හරි මාර්ගය හොයාගෙන වෙන දැනගන්න දෙයක් නැති තැනටපත් වෙලා ඒ කියන්නේ රහත් භාවයටපත් වෙලා තනිව ඉන්න කියන එක. නිල්ලෝලුපෝ නික්කුබෝ නිප්පිපාසෝ නිම්මක්ඛෝ නිද්ධාන්තක සාව මෝහෝ නිරාසයෝ සබ්බ ලෝකේ භවිත්වා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. නිල්ලෝලුපෝ ලොල් භාවයට පත් නොවුණු කෙනෙක්. නික්කුබෝ කුහක කෙනෙක් නෙවෙයි. නිප්පිපාසෝ කාම ප්‍රිපාසය නැති කෙනෙක්. නිම්මක්ඛෝ මේ මක්කු ගුණය කියලා කියන්නේ මේ මක්කුකම. ඔව්. ඒක නැති නිද්ධාන්ත කසාව මෝහෝ. නිද්ධාන්ත කියලා කියන්නේ නැසන ලද කෙලෙස් කසට හා මෝහය ඇති.
මෝහය එහෙම මෝහය කෙලෙස් කහටයි නැති කරලා තියෙන්නේ. කහට වල ස්වභාවය කියන්නේ ඔය පඩික්කම් වගේ ගෑවුනහම බලන්නකො පෝසිලෙන් කප් එකක තේ කහට තියෙනකොට තිබිලා ඉවරනකොට ඒක බැඳිලා තියෙනවනේ අපි මහන්සිලා ඒක සෝදලා දානවනේ. ඒකේ දාගෙන තේ බොන්න පුළුවන්. ඒනට වෙන කෙනෙක්ට හිතෙන්නේ ඒක පඩික්කම වගේ කියලා. ඒ හින්දා අපි ඒක පිරිසිදු කරලා තමයි ඊළඟට තේ බොන්නේ. ඉතින් ඒ කහට ස්වභාවයේ තියෙන තැන ඒකයි ස්වභාවය. ඒ කෙලස් කහට නැති කරලා මෝහය නැති කරගෙන ලෝභ දේශ මොහ ඉක්මවලා ඉන්න කියලා කියනවා. දැන් මේ හරියදී කියවෙන්නේ ටිකක් අවබෝධයටපත් වුණු කෙනෙක්ට තියෙන ධර්මතා. මෙතන පසේ බුදු වීම කියලා තියෙන. ඒ කියන්නේ අවබෝධයටපත් වෙලා තමන් තනියමනේ. ඔව්. ඒක අහපු එක හොඳයි. මොකද මේ දැන් ඔය අපි පුවාවේ කියවන්න යන කතන්දර මම අද කියවන එකයි ඒකට අදාළව දීලා තියෙන ඔක්කොම කතන්දර ටිකයි යන්නේ පසේ බුදුවරු ගැන. ඒක අහපු එක ගොඩක්ම හොඳයි. පසේ බුදුවරුන්ගේ ස්වභාවය තමයි මේ තම තමන් අවබෝධ කරගන්නවා. ඒකයි බුදු කියන්නේ. තමන්ම අවබෝධ කරගන්නවා. නමුත් ශාසනයක් පිහිටවන්නේ නැහැ. ශාසනයක් නැහැ. නමුත් අනුන්ට දෙන්න බෑ නේද? අනුන්ටත් අවබෝධ කරවන්න බෑ. තනියම ජීවත් වෙනවා. ඔව් තනියම මේගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ ඒ කියන්නේ තනියම ජීවත් වෙනවමත් නෙමෙයි. ඒකේ තවත් සූත්‍ර තියෙනවා මේ පසේ බුදුවරයෙක් එක්ක යාළු වෙච්ච සුනකයෙක් ඉන්නවා. එහෙම ගමට යනවා. ඒගොල්ලෝ පිණ්ඩපාතිකව වාසය කරනවා. ඒගොල්ලෝ මේ ධර්ම දන්නවා. මේකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ධර්මයේ මීට කලින් බුදු ශාසනවල තිබුණු ධර්මයක් මිසක් ඒක රීඩිස්කවර් කරගත් එකක් මිසක් තනියම මගේම එකක් නෙමෙයි කියලා. මේ එහෙම අය ඉන්නවා. ඒගොල්ලෝ හැබැයි අපි හිතන්න හොඳ නෑ තනියමයි ඉන්නේ කියලා. ඒගොල්ලෝ අර ශාසනයක් පිළිටවාගෙන ඉන්නේ නැහැ. එච්චරයි වෙනස. මේ ඒක දැන් අද කතා කරන්න යන කතාවේ තියෙන්නේ මේ පැවිද්ද ඉල්ලනවා පසේ බුදුවරු ගාවට ගිහිල්ලා නමුත් ගිහි දෙන්නෙක් ඒ දෙන්නට කියනවා ඕගොල්ලෝ පැවිද්ද නෙමෙයි ඉල්ලන්නේ ශිල්ප ඉල්ලනවා. නමුත් ශිල්ප දෙන්නේ නැහැ පැවිදි වෙන්න කියලා කියනවා. එච්චරයි කරන්නේ. ඒකල්ල පන්සල් දෙකක් දෙනවා. පන්නශාලා දෙකක් දෙනවා ගිහිල්ලා භාවනා කරන්න කියලා. ඊට වැඩිය මොකුත් නැහැ. ඒක තමයි එතන ස්වභාවය. මිනිස්සු දානි දෙන්න ඇවිල්ලා තියෙනවා. ඒකත් ඒ කතන්දරේ තියෙනවා. හරි. නිරාසයෝ සබ්බ ලෝකේ භවිත්වා සියලු ලෝකය පිළිබඳව ඒ කියන්නේ මේ මෙතන තියෙන්නේ. සියලු ලෝකෙහි නිරාසයෝ ආශාව නැති කෙනෙක් බවට පත් වෙලා ඒකෝචරේ තනිව වාසය කරන්න කග්ග විසාන කප්ප කංගරේ නඟක් වගේ පාපං සහායං පරිවජ්ජයේත අනත්ථ දස්සින් විසමේ නිවිට්ඨං සයං සේවේ පසුතං පමත්තං ඒකෝචරේ කග්ග විසාන කප්පෝ පාපං සහායං පරිවජ්ජයේත යාළු පාප යාළුවෝ පැහැර කරන්න අනත්ත දස්සින් විසමේ නිවිට්ඨං එතකොට විසම දේවල් වල ගැලිලා එයින් වෙන අනර්ථය දැකලා පාප යාළුවෝ බැහැර කරන්න සයන්න සේවේ පසුතං පමත්තං පමත්තං කියන්නේ ප්‍රමාදයටපත් වෙච්ච න සේවේ කියන්නේ ඇසුරු කරන්න එපා සයං පසුතං ප්‍රමාදයටපත් වෙච්ච කෙනා ඇසුරු කරන්න එපා. ඒක තමයි මට හිතෙන අර්ථය ටික දැක්කහම ඒකෝචරේ තනිව වාසය කරන්න. බහුසුතං ධම්මදරං භජේත මිත්තං උලාරං පටිභානවන්තං අඤ්ඤාය
අත්ථානි විනේය්‍ය කංකහං ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. බහුසුතං කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් තියෙන. ධම්මදරං කියලා කියන්නේ ධර්මය දරන. වජේත එම කෙනෙක් භජනය කරන්න ඇසුරු කරන්න. උලාරං ඒගොල්ලෝ හරිම උදාරයි. පටිභානවන්තං වැටහීම් තියනවා ඒගොල්ලන්ට. අඤ්ඤාය අත්ථානි හරි අර්ථය දැන විනේය්‍ය කංකං සැක දුරු කරන්න. ඒකෝචරේ තනිව වාසය කරන්න. කිඩ්ඩං රතින් කාම සුඛංච ලෝකේ අනලංකරිත්වා අනපෙක්ඛමානෝ විභූෂණට්ඨානා විරතෝ සච්චවාදී ඒකෝචරේ khagga විසාන කප්පෝ. කිඩ්ඩං රතින් ක්‍රීඩා රතිය කාම සුඛංච ලෝකේ මේ ලෝකෙහි තියෙන කාම සැපය අනලංකරිත්වා ඒවා අලංකාරයි කියලා හිතන්නේ නැතිව අනපෙක්ඛමානෝ ඒවා අපේක්ෂා නොකර විභූෂණට්ඨානා විරතෝ ඒ විභූෂණ දේවල් අපි ඔය අටසිල් වල කියන්නේ විභූෂණට්ඨානා වීරමණී කියන්නේ විභූෂණය වෙන ආලය ඇති වෙන දේවල් වලින් වෙන් වෙලා විරතෝ රතියෙන් තොරව සත්‍යවාදී ඇත්ත මත පිහිටලා ඇත්ත කතා කරමින් ඒකෝචරේ අනිව වාසය කරන්න කඟ වේනඟක් වගේ. උත්තංච දාරං පිතරංච මාතරං ධනානි ධඤ්ඤානි ච කන්දවා බන්ධවානි හිත්වාන කාමානි යතෝධිකානි ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. උත්තංච දාරං අඹුදරුවෝ පිතරංච මාතරං මව්පියෝ ධනානි ධඤ්ඤානි ධනධාන්‍ය බන්ධවානි බන්ධව කියන්නේ නෑදෑයෝ හිත්වාන අතහැරලා කාමානි යතෝධිකානි යතෝධික සියලු කාමයන් අතහැරලා ඒකෝචරේ තනිවම ඉන්න කියලා කියනවා. වස්තුකාමය වස්තුකාම අතහරින්න ඕන. සංඝෝ ඒසෝ පරිත්ත මෙත්ත සෝක්ඛං නේද? අප්පසාදෝ දුක්ඛ මෙත්ත භීයෝ කලෝ ඒසෝ ඉති ඤත්වා මුතිමා ඒකෝචරේ khagga විසාන කප්පෝ. සංඝෝ කියලා කියන්නේ මේ පංච සංග්‍රහයන් පංචකාම ඒවා පරිත්ත මෙත්ත සෝක්ඛං මේවා එරෙන තැනක් කියලා මේ අපි ඒවා එරෙනවනේ. අප්පසාදෝ ඒවයි ප්‍රසාදය අඩු කරගෙන දුක්ඛ මෙත්ත භීයෝ එහි බහුල වශයෙන් භීයෝ එන බහුල වශයෙන් තියෙනවා එහි දුක. කලෝ ඒසෝ ඉති ඤත්වා මුතිම එහි මම හිතන්නේ මෙය ගැලෙන දෙයක් නේද? විලියකයි විලියක් කියලා දැනගන්නවා කියලා කියන්නේ. මම දන්නේ නැහැ මොකද්ද කියලා. දැනගෙන තනිව වාසය කරනවා. ඉතින් ඒක තේරුම් ගන්න වෙන පරිවර්තනයක් කරන්න වෙනවා. ලැජ්ජාව එහෙමත් නැහැ. විලි ලැජ්ජා කියලා නේද? ලැජ්ජාව ඇති දෙයක් කියලා. ඔව් එහෙම ගන්නත් පුළුවන්. හරි ඊළඟ එකට යමු. සන්දාල යිත්වාන සංයෝජනානි ජාලංච භෙත්වා සලිලම්බුචාරේ අග්ගීව දඩ්ඩං අනිවත්තමානෝ ඒකෝචරේ khagga විසාන කප්පෝ. සංජාලයිත්වාන සංයෝජනානි බන්ධන සන්දාලයිත්වා කඩාගෙන ගියපු සල්ලම්බුචාරී කියලා කියන්නේ මේ මාළුවාට කියන නම. ජාලංච භෙත්වා මේ දැලද කඩාගෙන ගියපු මාළුවා. ගංගදේහි නූලෙන් කළ දැල බිඳගෙන පලා ගිය මත්ස්‍යයාමෙන්
කාම සංයෝජනයන් ඒ මගින් නිසි ලෙස විශේෂයෙන් පලා හැර දවන ලද ස්ථානයට නැවත නොයන ගිනිමෙන් කාමගුණ ස්ථානයට නැවත නොෙන්නේ. අග්ගීව දඩ්ඩම් අනිවත්තමානෝ. දැවිච්ච තැනට නැවත ගින්දර එන්නේ නෑ වගේ ඒකෝ චරේ තනිව ඉන්න. හරි ලස්සනයි කතන්දර. ගඟදීහි නූලෙන් කළ දැල බිඳගෙන පලාගිය මත්ස්‍යයාමෙන්. සන්දාලයිත්වාන නැත්තම් පදාලයිත්වාන සංයෝජනානි. නූල් එකතු කරලා හදපු කියන අදහසින්. ඒ දැල කඩාගෙන යන මාළුව වගේ. ඔක්ඛිත්ත චක්ඛූච ඔක්ඛිත්ත චක්ඛූනච පාදලෝලෝ ගුත්තින්ද්‍රියෝ රක්ඛිත මානසානෝ අනවස්සුතෝ අපරිඩයිහ මානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. ඔක්ඛිත්ත චක්ඛු කියන්නේ මේ බිමට හෙල්ලන ලද ඇස් ඇත්තේ නච පාදලෝලෝ අනවශ්‍ය ගමන් නැති. පාදලෝලෝ කියන්නේ කකුල කියන තැන යනවා වගේ. බුද්ධින්ද්‍රියෝ කියන්නේ ඉන්ද්‍රිය වහගෙන රක්ඛිත මානසාන මනස සංසුන් කරගෙන රැකගෙන අනවස්සුතෝ අපරිඩයිහමාන කෙලෙසුන්ගේ පැවැත්මට අහු නොවි නොදැවි තනිව වාසය කරන්න. ඕහාරයිත්වා ගිහි මහිතන් ඕහාරයිත්වා ගිහි ව්‍යංජනානී සංචන්න පත්තෝ යතහා පාරිචත්තෝ කාසාය වත්තෝ අබිනික්ඛමිත්වා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. ආයත් කියනවා මේක ගිහි බැඳීම් නැති කරලා සංචන්න පත්තෝ අර වැස්ස සංචන්න පත්තෝ කියන්නේ කොළවලින් වහපු වහලය කියන එකනේ. වහලය කොළවලින් වහල නැත්තම් අව්ව මේ වැස්ස වැටෙනවනේ. ඒ හින්දා යථා පාරිචත්තෝ පාරිචත්තෝ කියන්නේ අර කොබෝලිල ගහක් කඩන් මේ කොළ නැති ගහක් වුණා වගේ. කාසාය වත්තෝ අබිනික්ඛමිත්වා කාසාය වස්ත්‍රවලට ඇවිල්ලා තනිව වාසය කරනවා. මේක කියන්නේ අර ඉස්සෙල්ලා කිව්වේ එකේ තිබුණේ ගිහි ඒකම තමයි. ඒකම වගේ හැබැයි ගිහි ගෙට යන්න එපා කියලා. ගිහි පැවිදි කසාද වස්ත්‍රයන්දපු ගිහි ගෙට ගිහිල්ලා වාසය කරන්න එපා. ගිහි ගෙදර ඉන්න අනිකුත් ගිහි ලක්ෂණ අයින් කරන්න හොඳට වාසය මේ වහගන්න ඉන්න කියන එක. රසේසු ගේධං අකරං අලෝලෝ අනඤ්ඤ පෝසී සපදානචාරී කුලේ කුලේ අප්පටිබද්ධ චිත්තෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. රසයට ගිජු වෙන එක ඒකට නොඇලී අලෝලෝ කියන්නේ ලොල් නොවී කියන එක. අකරං රස්සේසු ගේධං අකරං රසයට ගිජු වෙන එක නොකර. එහෙම නේද ගන්න වෙන්නේ. ලොල් නොවී අනඤ්ඤ පෝසී වෙන කෙනෙක් පෝෂණය කරන්න යන්නෙත් නැතුව සපදානචාරී. ඒ කියන්නේ අපදානචාරී කියන්නේ ගෙදරින් ගෙදරට ගිහිල්ලා පිඬුසිඟා ගිහිල්ලා කුලේ කුලේ අප්පටිබද්ධ චිත්තෝ යන ගෙදර පිළිබඳව පටිබද්ධ චිත්තයකින් තොරව ඒ ගෙදරට නොඇලී ඔච්චර නිදහස් වෙන්න දහදන්නේ නේ. ඒකෝචරේ තනිව ඉන්න කග්ග විසාන කප්පෝ. මේ නංගක් වගේ. මේ නම් රහතන් වහන්සේ නම් වෙන්නේ. රහත් හෝ රහත් මාර්ගයට පිළිපන් කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද ඒ කෙනාටත් සම්බාධකයක්නේ ගෙවල් වලට ඇලෙන එක. පින්ඩපාතේ ගියාම ඉතින් ඒ කාලේ තෝරගන්න ජීවිතේ තමන් ධර්ම කතිකයෙක් නම් එක ගෙදරකින් දැනගත්ත ගමන් ඔක්කොටම බණ අහන්න ඕන වෙනවා ඒ කාලේ. ඒ වගේ තමයි
පැවිද්දටපත් වෙලා අර එක පවුලක් ඇසුරු කරන්න ගියොතින් ඒ පවුල විසින් තව තව පවුල් එකතු වෙනවා. අනේ මේ අපි දන්න හාමුදුරුවෝ කියලා. එන වෙන්නේ. 66 සහාය පංචා වරණානි චේතසෝ උපක්ඛිලේසේ ව්‍යනුපජ්ජ සබ්බේ අනිස්සිතෝ චෙත්ව සිනේහ දෝසං ඒකෝචරේ khagga විසාන කප්පෝ. එතකොට පංච ආවරණ පහය බැහැර කරලා, ඒ කියන්නේ නීවරණ පහ බැහැර කරලා චේතසෝ ඒ සිතින් උපක්ඛිලේසේ ව්‍යනුපජ්ජ සබ්බේ උපක්ඛිලේශවලට අහු නොවි අනිසිතෝ චෙත්ව ඒවා ඇසුරු නොකොට බැහැර කරලා සිනේහ දෝසං ඇලෙන එකේ සෙනෙහසේ දොස දැකලා ඒකෝචරේ තනිවම ඉන්න. විපිට්ඨිකත්වාන සුඛං දුක්ඛංච පුබ්බේවච සෝමනස්ස දෝමනස්සං ලද්ධානුපෙක්ඛං සමතං විසුද්ධං ඒකෝචරේ khagga විසාන කප්පෝ. දැන් මෙතන කියන්නේ ධානය ගැන. සුඛ දුක්ඛ කියන එක බැහැර කරලා පුබ්බේච සෝමනස්ස දෝමනස්සං පහය. කලින්ම සෝමනස්ස දෝමනස්සත් බැහැර කරලා ඒ කියන්නේ තෘතීය ධානය දෙවෙනි තුන්වෙනි ධාන වලටපත් වෙනවා කියන එක. ලද්ධානුපෙක්ඛං සතරවෙනි ධානය වෙන උපේක්ෂාව ලැබලා සමතං විසුද්ධං පිරිසිදු සමතේ වඩලා ඒකෝචරේ තනිව වාසය කරන්න කියනවා. හරිම ලස්සනයි නේද? ධාන හතරම එක ගාතාවෙන් කියනවා. විපිට්ඨිකත්වාන සුඛං දුක්ඛංච. දැන් සිංහල තේරුම කියවන්න ප්‍රථම ධාන භූමියෙහිම කායික සැප දුක් අතහැරලා දෙවෙනි ධ්‍යාන ආසන්නයේහි චේතසික දුකද සිතුවිලි තියෙන දුකත් නැති කරලා තෘතීය ධ්‍යානයට ආසන්නයේහිම කායික සැපයද ඒකත් අතහැරලා සතරවෙනි ධ්‍යානයේ ආසන්නයේහිම චෛතසික සැපයත් අතහැරලා පිටත් කොට හැර ඊතා පිරිසිදු වූ සතරවෙනි ධ්‍යාන උපේක්ෂාව ඇති සතරවෙනි ධ්‍යාන සමාධිය ලැබ පසේ බුදු වීමි. පසේ බුදුවරු ගැනනේ තියෙන්නේ. ආරද්ධ විරියෝ පරමත්ථ පත්තියා අලීන චිත්තෝ අකුසීත වුත්ති දල්හනික්කමෝ රාම බලූප්පන්නෝ ඒකෝචරේ khagga විසාන කප්පෝ. ආරද්ධ විරියෝ දිගටම පවත්වාගත් වීරියෙන් පරමත්ථ පත්තියා පරමාර්ථයට පත් වෙලා අලීන චිත්තෝ නොයලුණු සිතින් අකුසීත වුත්ති කුසීත නොවන වාසයෙන් දල්හ නික්කමෝ දැඩි වීරයක් කියන එකද? ස්ථිර වීරයක් මෙතන තියෙනවා ඒක වෙන්නේ. දන්නේ නැහැ හම්බුනේ. ඔව් ස්ථිර වීරය වෙන්න ඕනේ. ඔව්. තාම බලූපපන්නෝ. තාම කියලා කියන්නේ ශරීර ශක්තියෙන් ඥාන ශක්තියෙන්ද කයන්න නෙමෙයි මෙතන තියෙන උපපන්නෝ. යුක්ත වූයේ තනිව ඉන්න කියලා. තාම කියන්නේ ශරීර ශක්තියට. එහෙම ගමු අපි. පටිසල්ලානං ජාන මරිඤ්චමානෝ ධම්මේසු නිච්ඡං අනුධම්මචාරී ආදීනවං සම්මසිතා භවේසු ඒකෝචරේ khagga විසාන කප්පෝ. පටිසල්ලානං ජාන අරිඤ්චමානෝ. එතකොට සිංහල එක කියවලෙමු. පසෙකට වීම ඒ කියන්නේ තනිවීම කියන එක. ඕ කාය විවේකයේද චිත්ත විවේකයේද නොහරින්නේ විදර්ශනාවට යෝග්‍ය ධර්මයන් විශේෂයි නිතර අනුලෝම විදර්ශනාවෙහි හැසිරෙන තුන් භවයේහි අගුණ දක්නා වූ මම පසේ බුදු වෙමි. කාම භව, රූප භව, අරූප භව. ඒ තුනම බැහැර කරපු
පසේ බුදු කෙනෙක්. එතකොට පටිසල්ලානං හුදෙකලා වෙලා පටිසල්ලාන වුත්ති කියන්නේ හුදෙකලා වාසය. ධානං අරිංචමානෝ ධාන ආර්ය තත්ත්වය වෙන්න ඕනේ. ඒක එළඹිලා එහෙම නැත්නම් ධාන අත නොහැර ධම්මේසු නිච්ඡං අනුධම්මචාරී නිතරම ධර්ම අනුධර්ම ප්‍රතිපදාවෙන් ආදීනව දකිමින් සම්මසිතා භවේසු භවයන් තුනම බැහැර කරලා ඒකෝචරේ තනිව වාසය කරනවා. තණ්හක්ඛයං පත්තය මප්පමත්තෝ අනේල මූගෝ සුතවා සතිමා සංඛාත ධම්මෝ නියතෝ පධානවා ඒකෝචරේ khagga විසාන කප්පෝ. තණ්හක්ඛයං තෘෂ්ණාවේ ස්වභාවයට පත් වෙලා පත්තයන් අප්පමත්තෝ අප්‍රමාදී භාවයටත් පැමිණ අනේල මෝඝෝ ඒ කියන්නේ මොකද්ද? නිර්වාණය පතන නොපමා වූ පණ්ඩිත වූ ව්‍යක්ත වචන ඇති ඇසූ පිරූ තැන් ඇති. සුතවා කියන්නේ ඇසූ පිරූ. එතකොට අනේල මෝඝෝ කියලා කියන්නේ ව්‍යක්ත වචන තියෙන එක. සුතවා හොඳට අහපු සතිම සිහියෙන් ඉන්න. සංඛාත ධම්මෝ නියතෝ පධානවා සම්‍ය ප්‍රධාන වීරය ඇති නියත පධානවා පදන් වීරය ඇති ඒ කියන්නේ දැහන් වඩන ඒකෝචරය. එහෙම කෙනා තනිව වාසය කර. එහෙම ධාන වඩන්න ඕන හින්දානේ තනියම ඉන්නේ. අපි මේ ගාථා පහ කරලා නතර කරමු. අර කතාව මං හිතන්නේ හදිසි නොකර අපි කොහොමත් සාකච්ඡාවල් කරනවානේ. සිකුරාදා සාකච්ඡාවට ඒක ගේමු. මේ පිරිසමනේ ඉන්නේ නේද? සීහෝව සද්දේසු අසන්ත සන්තෝ වාතෝව ජාලම්හි අසජ්ජමානෝ පදුමංව තෝයේන අලිප්පමානෝ ඒකෝචරේ khagga විසාන කප්පෝ. ලස්සනයි. සද්දේසු සද්දවලට අසන්ත සන්තෝ භයක් ඇති වෙන්නේ නැති සීහෝව සිංහෙක් වගේ. වාතෝව ජාලම්හි අසජ්ජමාන දැලක පැටලෙන්නේ නැතුව යන හුළඟ වගේ. පදුමංච තෝයේන අලිප්පමාන මඩෙහි නොඇලෙන නෙළුම වගේ තනිව වාසය කරනවා. සීහෝ යතහා දාඨ බලී පසයිහ රාජාමිගානං අභිභුය්‍යචාරී සේවේත පන්තානි සේනාසනානි ඒකෝචරේ khagga විසාන කප්පෝ. තිව්පාවුන් පෙලා පන්නා හැර හැසිරෙන වසී කොට ගෙන හැසිරෙන දත් බල ඇති කේශර සිංහයා මෙන් රජතෙමේ දුරු වූ ඕනා ඉඳිනා තැන් ආශ්‍රය කරන්නේ පසේ බුදු වෙමි. ඕකේ. සීහෝ යතහා දාඨ බලි. දාඨ බලි කියන්නේ දත්වල බලය තියෙන මේ සීහෝ සිංහෙක් වගේ. රාජා සිංහ රාජා මිගානං අභිභූයචාරී සියලුම තිරිසනුන් ඉක්මවා යා වාසය කරන. සේවේත පන්තානි සේනාසනානි. හැබැයි පන්සල් සේනාසන ආශ්‍රය කරන්න ඇසුරු කරද්දී මේ ඒවට නොඇලි. දුරු වූ සිතින් එහෙම ආශ්‍රය කරන්න ඒව බැහැර කරමින් එහෙම එක් තනියම වාසය. මෙත්තං උපෙක්ඛං කරුණං විමුක්තිං ආසේවමානෝ මුදිතංච කාලේ සබ්බේන ලෝකේන අවිරුජ්ජමානෝ ඒකෝචරේ khagga විසාන කප්පෝ. එතකොට මෙත්තාව උපේක්ෂාව කරුණාව විමුක්තිය මේව ඇසුරු කරමින් මුදිතාවත් ඇසුරු කරමින් සබ්බේන ලෝකේන අවිරුජ්ජමානෝ
සියලු ලෝකයා සමග විරුද්ධ නොවි ඒකෝචරේ තනිව වාසය කරන්න. රාගංච දෝසංච පහාය මෝහං රාගයත් ද්වේෂයත් මෝහයත් බැහැර කරලා සන්දාලයිත්වාන සංයෝජනානී සංයෝජන පලවා හැරලා අසන්ත සංජීවිත සංඛයම්හි ජීවිත සංඛයම්හි කියන්නේ ජීවිතය කෙලවර බය නොවී ඒකෝචරේ තනිව වාසය කරන්න කියලා යන්නේ. අන්තිම ගාථාව භජන්ති සේවන්තිච කාරණත්තා නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා අත්තට්ඨ පඤ්ඤා අසුචී මනුස්සා ඒකෝචරේ khagga විසාන කප්පෝ භජන්ති සේවන්තිච කාරණත්තා කාරණයක් තියෙනකොට වැඩක් කරගන්න තියෙනකොට අපි යාළුව එහෙම ඇසුරු කරනවා නික්කාරණා වැඩක් නැතිව ඇසුරු කරන යාළුව දුර්ලභ ඒ අය දුර්ලභයි ඉතින් මෙකල තමා දෙස බලන අපිරිසිදු මිත්‍රයෝ ප්‍රයෝගයක් තකා ඇලෙති ආශ්‍රයන් කෙරෙහි වැඩක් නොකමැත්තා වූ ආර්ය වූ මිත්‍රයෝ මෙකල ලැබීම අජ්ජ කියන්නේ මේ කාලේ නික්කාරණා දුර්ලභ කාරණයක් නැතිව යාළුවෝ ඉන්න යාළුවෝ දුර්ලභයි දුර්ලභා මිත්තා මේක මතක තියාගන්න නික්කාරණා දුර්ලභා අජ්ජ මිත්තා ඒ කාලේ වගේම අදත් එහෙමයි අදත් මේ කාරණයක් නැතිව Tamanට සමීප වෙන යාළුවෝ ඒ කියන්නේ වැඩක් කරගන්න නෙමෙයි නමුත් යාළුවෝ එහෙම යාළුවෝ දුර්ලභයි අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා ඒ අය මොකද්ද මේ කියන්නේ මේ මනුස්සා කියන්නේ මිනිස්සු පඤ්ඤා කියලා කියන්නේ ප්‍රඥාවන්ත අත්තට්ඨ පඤ්ඤා ඒක හොයන්න ඕනේ තේරුම කොහොම හරි අසුචි කියන්නේ අයින් ගන්න ඒක තේරුම දීලා නැහැ නේ සමහර විට නරකක් කියනවත් දන්නේ කොහොම හරි ඒකෝචරේ තනිව වාසය කරන්න කියලා කියන්නේ හැබැයි අපි කතාවට යන්න පුළුවන් වගේ නේද මේ බණට තව වෙලා තියෙනවනේ බණ කියන හාමුදුරුවෝ එක්කන් දැන් මෙතන අටුවාව කියන්නේ මේ අටුවාවේ ස්වභාවය තමයි මේ මුල් සූත්‍රයෙන් කෑල්ලක් ගන්නවා මේ තියෙන්නේ ගත්තු කෑල්ල කළු කරලා තියෙන්නේ පේනවද සචේ ලැබේත ඔව් සචේ ලැබේත කියන්නේ ඒක කොහෙද තිබේ මම ඒක ඇහුවද අපි දැන් කතා කරගෙන අනේ මේකේ තිබ්බ සච්චේ ලබේත කතාව සච්චේ ලබේත නිපකං සහයන් මෙන්න මෙතනින් අරන් තියෙනවා. මෙන්න මේ ගාථාවට තියෙන කතාව තමයි මේ දෙන්නේ. ඒකට හිතන්න මීට කලින් කතා එක ඒවටත් කතා තියෙනවා ඊට පස්සේ ඒවටත් කතා තියෙනවා. මේකටයි මෙන්න මේ දෙකට තමයි මේ 45 46 දෙකට තමයි මේ අටුවා කතා දෙක තියෙන්නේ. මේ තියෙන්නේ ඒ කතා දෙක. ඒ පස්සේ බුදුරු කියපු ගාථා දෙක. ඒකට අදාළ සිදුවීම තමයි මේ තියෙන්නේ. දැන් ඔය කියපු දැන් ඔය කග්ගවිශාන සූත්‍රයේම තනිකරම පසේ බුදුවරුන් ගැන කියන එකක් නේද ස්වාමී? ඔව්. ගතිගුණ තනියම වෙස්සෙනවනේ ඒක කොහොමද? ඔව්. මුලින් ඉඳන් අපිට නෙවෙයි හාමුදුරනේ මුලින් පටන් අරගෙන සාමාන්‍ය විදියට තනි වෙලා වාසය කරලා ඒ හොඳ ජීවිතයක් ගත කරලා අග වෙනකොට පස්සේ බුදු වෙනවා වගේ එකක් නේද ටිකක් එහෙම නෙවෙයි දෙක හැමතැනම එහෙම කියන්නත් බෑ මොකද පස්සේ බුදුව ඉන්න ආපු දවසේ ඉඳලම පස්සේ බුදු විදියට හිටියක් දන්නේ නැහනේ දන්නේ
ඉන්න ආදවසෙම පසේ බුදු වෙන්නේ නෑ හැබැයි. මට තේරුනේ ඒ වගේ කඟක් තියෙන කඟ වේන කියන උපමාවම තනිකරම පසේ බුදුවරයෙකු නැති ඔක්කොම අත්හැරලා පසේ තනියෙන් ජීවත් බුදුවරු වෙන තනියෙන් ඉන්නේ කවුරුත් හරිද? නැහැ. තනියෙන් බවුන් වඩන ස්වාමීන් වහන්සේලා වෙන මේ යෝගාවචරයෙන් ඉන්නවනේ. අපි මේකෙන් හිතාගමුකෝ මේ කතාව නැත්තම් කාලය ගිහිල්ලා අපිට මේක භාගයට කරන්න. සච්චේ ලබේතාති සච්චේ ලබේත ආදී මේ ගාථාව කා උප්පත්ති. ඒක උපත කොහෙද? උබ්බේ කිර කලින් පස්ස භගවතෝ ශාසනේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි ද්වේ පච්චේක බෝධි සත්තා පසේ බෝසත් දෙන්නෙක් අබ්බජිත්වා පැවිදි වෙලා වීසති වස සහස්සානි අවුරුදු 20000ක් ගත පච්චාගත වත්තම් පූරෙත්වා ගත ආපු වත් පූරණය කරලා අන්තිමට දේවලෝකයේ උප්පන්නා දිව්‍ය ලෝකෙ ඉපදුනා. තතෝ චවිත්වා එතනින් මිය ගිහිල්ලා තේසං ජෙට්ටකෝ ඒ දෙන්නගෙන් ජේෂ්ඨ කෙනා බාරාණසී රඤ්ඤෝ පුත්තෝ අහෝසි බරණැස් නුවර රජතුමාගේ පුත්‍රයා වෙලා ඉපදුනා. කනිට්ඨෝ කනිෂ්ඨ කෙනා පුරෝහිතස්ස පුත්තෝ අහෝසි පුරෝහිතගේ පුත්‍රයා වුණා. ඒකට කවුද මේ දෙන්නගෙන් වැඩිමලා වෙන්නේ? වැඩිමලා වෙන්නේ රජතුමාගේ ගාව ඉපදිච්ච කෙනා. හැබැයි රජතුමාට උපදෙස් දෙන කෙනා තමයි පුරෝහිත. ඒ හින්දා දෙන්නටම දෙන්න ඉන්නේ සම තනතුරකනේ. ඒකයි ගන්න ඕනේ. දැන් හාමුදුරුවෝ උනත් රජතුමාට වඩා ඉහළින් ඉන්නේ. ඒකනේ සම්මතය. ඉතින් බලන්න ඊළඟට කියනවා ඒ දෙන්න ඒක දිවසං ඒව පටිසන්ධින් ගහෙත්වා. එක දිනකම ප්‍රතිසන්ධිය අරගෙන පිළිසිඳ අරගෙන ඒක දිවසං ඒව මාතු කුච්චිතෝ නික්කමෙත්වා. එකම දවසේ මව් කුසෙන් නික්මිලා සහ පංසුකීලිත කියන්නේ මේ පස් එක්ක සෙල්ලම් කරනවා කියන එකනේ. සහායකා අහේසු එකට මේ මොනවද අර කියන්නේ කුරුම් මොනවද මේ කොම්පිට්ටු ගහන යාළුවෝ දෙන්නෙක් වගේ වැඩුණා. වැලි කෙලිය සෙල්ලම් කරා කියන්නේ වැලි කෙලිය සෙල්ලම් කරා. ඔව්. පුරෝහිත පුත්‍රයා පඤ්ඤවා අහෝසි. එයා හරි ප්‍රඥාවන්තයි. සෝ රාජපුත්තං ආහ. ඔහු රාජපුත්‍රයාට කියනවා සම්ම යාළුවේ වං පිතුනෝ අච්චයේන ඔබ පියාගේ ඇවෑමෙන් රජ්ජං ලබිස්සසි. රාජ්‍යත්වයට පත් වෙනවා. රාජ්‍ය ඔබට ලැබෙනවා. අහං පුරෝහිතට්ඨාන. මම පුරෝහිත භාවයට පත් වෙනවා. සුසික්ඛිතේනච සුඛං රජ්ජං අනුශාසිතුං සක්ඛා. සුසික්ඛිතේනච හොඳට ඉගෙන ගත්තොතින් සුඛං මනවින් රජ්ජං අනුශාසිතුං සක්ඛා. රාජ්‍ය අනුශාසනා කරන්නට පුළුවන්. ඒහි යමු සිප්පං උග්ගහෙස්සාමාති. අපි දෙන්න ශිල්ප ඉගෙන ගනිමු කියලා කියනවා. අතෝ ඊට පස්සේ උභෝපි ඒ දෙන්නම පුබ්බෝ පචිත කම්මා හුත්වා මං හිතන්නේ වැඩ කටයුතු නතර පුබ්බෝ අපි ඒකට එමු. ගාම නිගමාදිසු භික්ඛං චරමානෝ ගමෙන් ගමට භික්ෂාව කියන්නේ යාචකයෝ වගේ කියන්නේ පිණ්ඩපාතෙන් වාසය කරලා පච්චන්ත ජනපද ගාමං ගතා. ඒ පස්චිම ජනපදයකට ආවා. එතකොට පුබ්බෝ පචිත කම්මං හුත්වා. කලින් කර හිටිය වැඩ ඔක්කොම නවත්තලා මේ විදියට ආව කියලා හිතන්නකෝ. ඒ වචනේ මට එකපාරටම එන්නේ නැහැ. පංච ගාමං ඒ ගමේ පච්චේක බුද්ධා පසේ බුදුවරු භික්ඛාචාර වේලාය ඒ කියන්නේ පිණ්ඩපාත යන වෙලාවට අවිසන්ති ඒ ගමට පිවිසෙනවා. අන්න බලන්න මෙතන කියනවානේ පසේ බුදුවරු තනියම ඉන්නේ නැහැ. අත ඊට පස්සේ මනුස්සා මිනිස්සු පච්චේක බුද්ධේ දිස්වා පසේ බුදුවරු දැකලා මේ දෙන්න බලන් ඉන්නවා.
බලන් ඉන්නවා මේ ගමේ පසේබුදුවරු ඉන්නවා කියලා. ඒ පසේබුදුවරු බල හම්බෙන්න තමයි ආවේ. උත්සාහ ජාතා ඒ පසේබුදුවරු හම්බෙන්න ඕනි කියලා හිතක් උත්සාහයක් ඇති වෙලා අනේ මනුස්සයෝනේ මිනිස්සු පසේබුදුවරු දැකලා උත්සාහ ජාතා උනන්දු වෙලා ආසනානි පඤ්ඤපෙන්ති අසුන් පනවනවා පනීතං කාදනීයං භෝජනීයං උපනාමෙන්ති ප්‍රනීත කැවිලි පෙවිලි ලබා දෙනවා. ඒ කියන්නේ දානි පිරිනමනවා. මානෙන්ති අරු කරනවා පූජෙන්ති පුද පූජා පවත්වනවා. එතකොට තේසං ඒතද හෝසි අර දෙන්නට මෙහෙම හිතුණා. අම්හෙහි සදිසා උච්චාකුලිකා නාම අපි වගේ උසස් කුලවල අය නැත්ති මේ පසේබුදුරු අපි වගේ උසස් කුලවල අය නෙමෙයි. අත්තට පනිමේ ඒ වුණාට මේ අයට මනුස්සා මිනිස්සු යදි ඉච්ඡන්ති යමක්ද ඒ අයට ඕන වෙන්නේ අම්මාකම් වික්ඛන් දෙන්ති අපිට වගේම දානේ දෙනවා. මිනිස්සු අපිටත් ගෙනත් දෙනවනේ. යදිච නිච්ඡන්ති නදෙන්ති නොකමැති වන්නේද දෙන්නේ නැහැ. මේ සම්පන්න පබ්බචිතානං ඒව රූපං සත්කාරං කරෝති. මේ පැවිදි අයට මේ විදියට සත්කාර කරනවා. අද්ධා ඒතේ අනිවාර්යෙන්ම මේ අයගෙන් කිංචි සිප්පං ජානಂತಿ. කුමක් හෝ ශිල්පයක් අපි ඉගෙන ගනිමු. හන්ද නේසං සන්තිකේ සිප්පං උග්ගන්හාමාති. ඒ හින්දා ඒගොල්ලෝ මොකක් හරි ශිල්පයක් දන්නවා. ඒගොල්ලන්ගෙන් අපි ඉගෙන ගනිමු. අපි උසස් කුලවල අය වෙලත් මිනිස්සු අපි කැමති දේ අපිට දෙනවා. නමුත් මේ අය තුල යම් දෙයක් තියෙන හින්දා තමයි මේ අයට මෙහෙම දෙන්නේ. ඒ හින්දා මේ අයගෙන් ඉගෙන ගනිමු කියලා හිතාගන්න. ඒ මනුස්සේසු පටික්කන්තේසු මේ දෙන්න මිනිස්සු ගියාට පස්සේ ඕකාසන් ලැබිත්වා අවසරයක් ලැබුණහම යං භන්තේ තුම්හේ සිප්පං ජානාත ස්වාමීනි ඔබලාගෙන් අපි ශිල්ප ඉගෙන ගනිමු. තම් යම් භන්තේ තුම්හේ සිප්පං ජානාත ස්වාමීනි ඔබලා යම් ශිල්පයක් දන්නවද? තං අම්හේපි සික්ඛාපේතාති අපිටත් එය කියලා දෙන්න. යාචින්සු ඉල්ලුවා. පච්චේක බුද්ධා පසේ බුදුවරු කියනවා න සක්කා අපබ්බජිතේන සික්ඛිතුම්. ඇවිත් නොවිච්ච කෙනෙක්ට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ මේක. ඉතින් ආහංසු එහෙම කිව්වා. ඒ පබ්බජ්ජං යාචිත්වා ඒ දින පැවිද්ද ඉල්ලලා පබ්බජින්සු පැවිදි වුණා. තතෝ නේසං ඊට පස්සේ ඒ දෙන්නට පච්චේක බුද්ධා පසේ බුදුවරු ඒවං වෝ නිවාසේ තබ්බං මෙන්න මේ විදියටයි ඉන්න ඕනේ. ඒවං පාරුපිතබ්බං මේ විදියටයි සිවුරු පෙරවන්න ඕනේ. ආදිනා නයේන මේ විදියට එක එක ක්‍රමෙන් ආභි සමාචාරිකං ආචික්කිත්වා ඉන්න ඕන විදිය කියලා දීලා ඉමස්ස සිප්පස්ස ඒකී භාවාභිරති නිප්පන්ති. තස්මා ඒකේනේව නිසීදි තබ්බං මේ ශිල්පය ඉගෙන ගනිද්දී ඒකී භාව විරති නිප්පත්ති මේ ශිල්පය එන්නේ තනියම හිටියා. තස්මා ඒකේන නිසීදි තබ්බං ඒ හින්දා තනියම ඉන්න. ඒකේන චංකමි තබ්බං එකට නෙමෙයි තනිවම එක් විදියට සක්මන් කරන්න. තාතබ්බං සයිතබ්බන්ති හිටිය යුත්තේ නිදිය යුත්තේ තනියම. දෙන්නෙක් හිටියොත් කතාවට එනවා. පාටි එක්කන් පන්නසාල මදන්සු දෙන්නට පන්සල් දුන්නා. දෙන්නට තනිවම පන්සල් දුන්නා. අතෝ ඊට පස්සේ නේ ඒ දෙන්න අත්තනෝ පන්නසාලම් පවිසිත්වා තම තමන්ගේ පන්සලට ගිහිල්ලා පන්සල් කියන්නේ මේ වගේ පන්සල් නෙමෙයි පොළවලින් වහපු කුටි දෙකක්. ඒවට ගිහිල්ලා නිසීදින්සු ඉඳගත්තා. පුරෝහිත පුත්තෝ නිසින්න කාලතෝ අභූති ඉඳගත්ත මොහොතෙම පුරෝහිත පුත්‍රයා චිත්ත සමාධානං ලද්දා සිත් සමාධානයක් ලැබලා ධානං ලැබි. එයාට ධාන ලැබුණා. රාජපුත්තෝ මුහුත්තේනේව රාජපුත්‍රයා මොහොතින්ම උක්කණ්ඨිතෝ කලකිරීමටපත් වෙලා ඒ කියන්නේ කම්මැලි වෙලා තස්ස සන්තිකං ආගත ආපහු අරයා ගාවට ආවා. පුරෝහිත යාළුවා ගාවට. සෝ තන් දිස්වා අර මෙතන කියන්නේ
පුරෝහිත පුත්‍රයා ඔහු දැකලා කිං සම්මාති පුච්චි. මොකද යාළුවෙක් කියලා ඇහුවා. උක්කන්ටිතෝම් හීති ආහ. මට කම්මැලි කියලා කිව්වා. ඊට පස්සේ කියනවා තේනහි ඉද නිසීතාති. එහෙනම් මෙතන ඉන්නකෝ කියලා. එහෙමනේ යාළුවන්ගේ හැටි. මේ ඔන්නෝම ඉන්න කියලා කියනවා. සෝ තත්ත මුහුත්තන් නිසීදිත්වා ආහ. එතන මොහොතක් එයා ඉඳගෙන හිතුවා හිමස්ස කිර සම්ම සිප්පස්ස ඒකී භාවාභිරති නිප්පත්තතිති. මේ ශිල්පය තනිවම හිටියොත් තමයි උපදින්නේ කියලා පුරෝහිත පුත්‍රයාට කියනවා ඒවං සම්ම තේනහි ත්වං අත්තනෝ නිසින්නෝ කාසං ඒව ගච්ඡ උග්ගහෙස්සාමි ඉමස්ස සිප්පස්ස නිප්පත්තින්ති ආහ. එතකොට මෙතන වෙන්නේ මොකද්ද? ඉන්න කිව්වට ඉඳගත්ත මොහොතේම කියනවා මේ ශිල්පය යාළුවේ හනියොම හිටියොත් තමයි උපදින්නේ. පුරෝහිත පුත්තෝ එහෙම කිව්වට පස්සේ ඒවං සම්ම තේනහි ත්වං අත්තනෝ නිසින්නෝ කාසං ඒව ගත්ත. ඒ හින්දා අර යාළුවම හිතනවනේ දැන් මේක තනියම හිටියොත් උපදින ශිල්පයක් මිසක් මේ එකට හිටියොත් නෙමෙයි කියලා. එතකොට යාළුවා කියනවා එහෙනම් අර තනියම ඉන්න තැනටම යන්න. උග්ගහෙස්සාමි ඉමස්ස සිප්පස්ස නිප්පත්තින්ති. එයාම හිතා ගන්නවා එහෙනම් යාළුවේ තේනහි. එතකොට මේක කියන්නේ මේ ඉමස්ස කිර සම්ම සිප්ප කියන කතාව. මේ ඉමස්ස කිර සිප්පස්ස මේ ශිල්පයට යාළුවේ ඒකී භාව භිරති නිප්පත්තිති. තනියම ඉන්නකොට උපදින්නේ කියලා කිව්වහම එහෙනම් යාළුවේ තේනෙහි ත්වං අත්තනෝ නිසින්නෝ කාසං ඒව ගච්ඡ. ගහෙස්සාමි ඉමස්ස සිප්පස්ස නිප්පත්තින්. මේ ශිල්පය ඉගෙන ගන්නෙමි කියලා අර හිතිය තැනටම යන්න කියලා කියනවා. තෝ ගන්්වා ඔහු ගිහිල්ලා පුනපි ආපහු මුහුත්තේනේව උක්කන්ටිතෝ ආපහු කලකිරිලා උරිම නයේනේව තික්කත්තුන් ආගතෝ. කලින් වගේම තික්කත්තුන් තුන් පාරක් ආවා. තතෝ ඊට පස්සේ නං පුරෝහිත පුත්‍රයා තතේව උයෝජෙත්වා එතනම දාලා තස්මින් ගතේ චින්තේසි. තතෝ ඊට පස්සේ නං පුරෝහිත පුත්තෝ තතේව උයෝජෙත්වා තස්මින් ගතේ අයං අත්තනෝච කම්මං හාපේති මමච ඉදාභික්ඛනං ආගච්ඡින්තෝති සෝ පන්නසාලතෝ නික්ඛම්ම අරඤ්ඤං පවිට්ටෝ. හරි. මේකේ සාමාන්‍ය තේරුම තමයි තතෝ ඊට පස්සේ නං පුරෝහිත පුත්තෝ තතේව උයෝජෙත්වා එතනදිම වියෝජේති කියන එකේ තේරුම මතක් වෙන්නේ. ඔව්. තස්මින් ගතේ චින්තේසි. අතනින් පිටත් වුණාට පස්සේ පුරෝහිත පුත්‍රයා තමයි මෙහෙම හිතන්නේ. අයං මේ පුජ්‍යලයා මේ යාළුවා අත්තනෝච කම්මං හාපේති. තමන්ගේ කර්මය තමන් කරන දේ ප්‍රතිඵලයට ලැබෙනවා. මමත් ඉදාභික්ඛනං ආගච්ඡන්තෝති. මෙතනදිම මම හිතන්නේ උසස් තැනකටපත් වෙන්න ඕනේ කියලා එයා හිතා ගන්නවා පුරෝහිත පුත්‍රයා. එහෙම හිතලා සෝ පන්නසාලතෝ නික්ඛම්ම අර තමන්ගේ කුටිය දාලා අරඤ්ඤං පවිට්ටෝ කැලේට ගියා. ඊතරකොට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඊතරෝ අනිත්‍යාලුව අත්තනෝ පන්නසාලායේව නිසින්නෝ තමන්ගේ කුටියේ ඉඳගෙන පුනපි ආපහු මුහුත්තේනේව මොහොතින්ම උක්ඛන්ටිතෝ හුත්වා ආපහු කම්මැලි හිතලා තස්ස පන්නසාලං ආගන්ත්වා අර අනිත් කුටියට ඇවිල්ලා ඊතෝචිතෝච මග්ගන්තෝපි තං අදිස්වා පාරේ හැමතැනම අරයා දැක්කේ නැති හින්දා චින්තේසි. එහෙම හිතුවා. කොහොමද හිතන්නේ? යෝගහට්ට කාලේ මේ මගේ යාළුවා ගිහි කාලේ නම් පන්නාකාරම්පි ආදාය ඉරිකරත් අරගෙන ආගතෝ මම බලන්න ආවහම
මන් දට්ටුම් නලබති. සමහරලාට මාව හම්බෙන්නේ එයාට හම්බෙන්නේ නැහැ රජකුමාරයෙක් වුණත්. එහෙම කෙනා දැන් මයි ආගතේ මම ආවහම දස්සනම්පි අදාතු කාම උපක්කාමි. මට පේන්නවත් ඉන්නේ නැතුව දැන් ගිහිල්ලා. අහෝ රේ චිත්ත අයියෝ උඹ වගේ හිතක් කියලා Tamanටම කියාගන්න. න ලැජ්ජසි ලැජ්ජා වෙන්න එපා. ඉතින් රජකුමාරයෙක්ට මේ ලැජ්ජයිනේ පුරোহিত තමන් එනද පුරোহিතනේ තෑගි අරන් ඉන්නේ තමන් බලන්න. දැන් එයාටම හිතෙනවා ලැජ්ජ හිතෙනවා මම දැන් මෙයා බලන්න ආවට එයත් නෑ කියලා. ඒ හින්දා අනේ හිත ලැජ්ජ වෙන්න එපා. යං මං චතුක්ඛත්තුං ඉදානේසි. 4 වතාවක් මම මෙහෙට ආවා. සෝදානි තේ වශයෙන් වත්තිස්සාමි. දැන් උඹේ හිත උඹ කියන විදිහට මම ඉන්නේ නැහැ. අඤ්ඤදත්තු තං ඒව මම වශයෙන් වත්තා පෙස්සාමීති. මං කියන විදිහට ඉන්නයි කියලා අත්තනෝ සේනාසනම් පවිසිට්වා තමන්ගේ කුටියට ගිහිල්ලා විපස්සනං ආරභිත්වා දර්ශනා වඩලා පච්චේක බෝධින් සච්චිකත්වා පච්චේක බෝධි භාවය අවබෝධ කරගෙන ආකාසේන අහසින් නන්දමූලක පබ්බාරං අගමාසි. නන්දමූලක පර්වතයට ගියා. ඊතරෝපි අනිත්‍යාලුවත් අරඤ්ඤං පවිසිට්වා කැලේට ගිහිල්ලා විපස්සනං ආරභිත්වා විදර්ශනාව වඩලා පච්චේක බෝධින් සච්චිකත්වා පසේ බුදු භාවය සාක්ෂාත් කරගෙන තත්තේව අගමාසි. යාළුවෝ දෙන්න එකටමනේ හැමතැනටම යන්නේ. එතෙන්ටම ආවා. ඒ උභෝපි ඒ දෙන්නම මනෝසිලා තලේ නිසීදිත්වා මනෝශෛල පර්වතයේ ඉඳගෙන පාටියොක්කං ඉමා උදාන ගාථායෝ අභා පින්සු. ඒ දෙන්න එකතු වෙලා මෙන්න මේ ගාථා උදාන ගාථා දෙක ගායනා කරා. සචේ ලබ්ධේත නිපකං සහායං. හොඳ යාළුවෙක් හම්බ වෙනවා නම් සද්දින් චරං සාදු විහාරි දීරං. හොඳට එකට වාසය කරන්න පුළුවන් සාදු යාළුවෙක් හම්බ වෙනවා නම් හොඳ එක්කෙනෙක්. අභිභූය සබ්බානි පරිස්සයානි. සියලු ඕන එක්කම දමලා එයා අසුරු කරන්න. තරෙය්‍ය තේනත්ත මනෝ සතිමා. එයාගෙන් සතුටු වෙන්න. සිහියටපත් වෙලා. නෝචේ ලබේත නිපකං සහායං. හොඳ යාළුවෙක් හම්බෙන්නේ නැත්තම් සද්ධින් චරන් සාදු විහාරි දීරං. එකට වාසය කරන්න රාජාව රට්ටං විජිතං පහය. තමන් දිනපු රජය මේ රට බැහැර කරලා යන රජෙක් වගේ ඒකෝචරේ තනිව වාසය කරන්න මාතංග රඤ්ඤෝව නාගෝති. හරියට අර මෙන්න මෙතන කියන්නේ මේ මකාදේව නෙමෙයි. රාජාව රට්ටන්ති කියන්නේ මේ සුතසෝම රාජා රජතුමා වගේ. විජිතං රට්ටම් පහය ඒකෝචරි. තමන්ගේ රජය බැහැර රට දිනපු රට බැහැර කරලා තනිව හිටියා කියලා කියන්නේ. ඔක් තමයි කතාව. දැන් මේ බණට සූදානම් වෙන්න තව විනාඩි 4යි තියෙන්නේ. ඒ හින්දා මේ ගැටලුවක් තියනවද අහන්න නැහනේ. නෑ හාමුදුරනේ. හරි හොඳයි. ඉන්ටරෙස්ටිං. හොඳයි නේද කතාව? හොඳයි හාමුදුරනේ. හරි හොඳයි. right. ආය දවසක හම්බෙමු. හැම දිනකටම දරුවන් සරණයි. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු. නේ